බලන්න අපේ ගෙදරට බාස් කෙනෙකු ආ දිනය අපට විශේෂ දවසක් විය. අපට මතක් වෙනවා අප කුඩා කලත් අපේ නිවසට යම්කිසි ආකාරයකින් බාසුන් නැහැ කෙනෙක් ආවොත් මට මතකයි අපේ නිවසේ ගොඩක් දේවල් වලට ආවේ බොහෝ දේවල් වලට ආවේ මහතුන් කියලා බාසුන් නැහැ කෙනෙක්. ඒ ප්‍රදේශයේම හිටපු. එතකොට අපිටත් මැවිලා පේනවා ඒ සිදුවීම්. නේ ඇවිල්ලා අර සමහර කලාට අලුතෙන් සිමෙන්ති පඩියක් හදාලා හදපු හැටි. ඊට පස්සේ අර එහා පැත්තේ අලුතෙන් වැසිකිළියක් තනපු හැටි. ඒ දේවල් අපිට මතක් වෙනවා. පැහැදිලිද? එතකොට මෙතනත් ඒ වගේ තමයි. ගෙදරට මේ බාසුන් නැහැ කෙනෙක් ආපුවම ඒ බාසුන් නැහැ කරන වැඩේ මේ දරුවෝ හැටියට මේගොල්ලෝ හැම කෙනෙක්ම සියලු වැඩ නතර කරලා ඒ බාසුන් නැහැ වටා මේ හිටගෙන බලාගෙන ඉඳලා තියෙනවා. එහෙම ස්වභාවිකව ඒ දේ තියෙනවා සාමාන්‍ය. ඒක එහෙම තමයි. අපි වුණත් අපිට මතකයි. නේ? බාසුන් නැහැ ඇවිල්ලා වැඩ කරනකොට අපි බලනවා කොහොමද තාප්පේ බඳින්නේ. එතකොට මේ වැසිකිළිය කොහොමද හදන්නේ? රතු සිමෙන්ති දාලා අර ලස්සන්ට මේසන් හැන්දෙන් කොහොමද මේක ලස්සන්ට මේ මට්ටම් කරන්නේ? ලෙවල් එක තියලා මනින්නේ, ලඹ කැටේ තියලා මනින්නේ. මේ ඔක්කොම සිමෙන්ති අනන්න මිශ්‍රණය හදාගන්නේ කොහොමද ලස්සන්ට? ඒ විදිහට අපි ඔක්කොම ඒව බලාගෙන ඉන්නවා. ඒවත් අපේ ලබන අත්දැකීම්. මේ දරුවොත් ඒ වගේ තමයි. හරිනේ විශේෂ දවසක් වුණා මේ බාස් කෙනෙක් ගෙදරට ආ දවස. හරිද? ඔව්. දැන් විශේෂයෙන්ම අර ගඩොල මේ බාසුන් නැහැ කඩනවනේ ලස්සනට නිකන් මෙහෙම චීස් කෑල්ල කැපුවා වගේ. නේ? චීස් කෑල්ල කැපුවා වගේ මෙහෙම ලස්සනට කඩනවා කුලහට පැත්තට. ඒ කියන්නේ එතනට බඳින්න ඕන ගල ඒ අවශ්‍ය කරන ප්‍රමාණය ලස්සනට මේ මේසන් හැන්දෙන් තට්ටුව දාලා ලස්සනට කඩනවා. දැන් ඒව අපිට හරි පුදුමයි. ඒ දේවල්. නේ පැහැදිලිනේ. ඒව තමයි ඔව් අනිවාර්යයෙන්ම ඒව තමයි ජීවිතේට අප ලබන අත්දැකීම්. පැහැදිලිද? එතකොට දැන් මේ කේ ජයතිලකයන් එක්තරා විදිහකට මේ අත්දැකීම ඇත්තටම ලැබපු කෙනෙක් පාසල් යන අවදියේ. මොකද හේතුව කේ ජයතිලකයන් වරක ප්‍රකාශ කරලා තියෙනවා මේ ඒ රදාවාන කනිෂ්ඨ පිරිමි පාඨශාලාවේ ඉගෙන ගන්නකොට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් හැටියට ගමේ වැසිකිලි පහසුකම් නැමැති දුප්පත් අසරණ පවුල් කිහිපයකට මේ වැඩිහිටි ශිෂ්‍යයන් හැටියට මේගොල්ලෝ එකතු වෙලා ගමේ අයට වැසිකිලි හදලා දුන්නයි කියලා. ඒක එතුමාගේ ස්වයං ලිඛිත චරිතාපදානය වෙන පුංචි පෙළේ ගස වෙනා කියන කෘතිය සඳහන් කරලා තියෙනවා. පැහැදිලිද? එතකොට මේ ආශ්චර්යවත් ක්‍රියාව දෙස බලාගෙන ඉඳලා තියෙනවා. පැහැදිලිද? එතකොට මල්ලීත් මාත් පමණක් නොව නංගීවත් ඔහු ළඟින් නිවතට ගියේ නැත. එතකොට අක්කා මෙතනට ආවා කියලා අපිට කියන්න බෑ. මොකද ඇය වැඩිමහල් තැනැත්තියක්. ඇය ගෙදර දොරේ ඉවුම් පිසුම් වැඩ කටයුතු වලට සහභාගී වෙන්නට ඇති. නමුත් මල්ලී ඒ වගේම ඒ කියන්නේ පොඩි මල්ලි, ඒ වගේම ලොකු මල්ලි හේවත් කතකයා, ඒ වගේම නංගි. මෙන්න මේ කියන අය මේ බාසුන් නැහැ ළඟින් ඉවතටවත් ගියේ නැහැ කියලා කියනවා. ඔහු යෙදී සිටින ආශ්චර්යවත් ක්‍රියාව දෙස අපි ඇසිපිය නොහෙලා බලා සිටියෙමු. ඇසිපිය නොහෙලා බලාගෙන හිටියා කියලා කියනවා. බලන්න. බාස් පළමුවෙන්ම රටාඹ ලෑලි වලින් හතරැස් කොටුවක් තනාලී. රටාඹ ලෑල්ලේ තියෙනවා විශේෂත්වයක්. කහ පාටට හුරුයි. අනිත් එක සිමෙන්ති ඇලෙන්නේ නැහැ. ඉක්මනින් ගලවලා වේලුණයින් පස්සේ ඉක්මනින් ගලවලා අයින් කරන්න පුළුවන්. රටාඹ ලෑල්ලේ තියෙනවා විශේෂත්වයක්. ඒ නිසා රටාඹ ලෑල්ලෙන් හතරැස් කොටුවක් හදලා තියෙනවා. ලී කොටුවක්. ඒක තමයි අර මේ කොන්ක්‍රීට් පාදම. වැසිකිළියේ කොන්ක්‍රීට් පාදම. ලෑලි වලින් හතරැස් කොටුවක් තනාලිය. ඒකට තමයි කොන්ක්‍රීට් මිශ්‍රණය දාන්නේ. හැබැයි කොන්ක්‍රීට් මිශ්‍රණය දාන්නේ අර මේ මැදින් යකඩ දැලක්, කම්බි කූරු සහිත යකඩ දැලක්. ඒ කියන්නේ බාගෙට කොන්ක්‍රීට් මිශ්‍රණය දාලා ඊට පස්සේ යකඩ දැල ඒක උඩින් තියලා නැවත ඉතුරු කොන්ක්‍රීට් ටික දාලා මේ වහනවා සම්පූර්ණ කරනවා. හැබැයි මැද දිගටි විවරයක් ඉතුරු වෙන්න ඉඩ ඇරලා. ඒක තමයි අර මල මුත්‍ර බැහිමට එහෙම නැත්නම් මල මුත්‍ර පිට කිරීමට තියෙන සිදුර. පැහැදිලිද? තේරෙනවද බලන්න. බාස් පළමුවෙන්ම රටාඹ ලෑලි වලින් හතරැස් කොටුවක් තනාලීය. ඉන් අනතුරුව කැට කළුගල් හා වැලි හා සිමෙන්ති, කැට කළුගල් වැලි හා සිමෙන්ති වතුරෙන් මිශ්‍ර කර, ඒ කියන්නේ කොන්ක්‍රීට් බදාමනේ. ඒ බදාමේ යකඩ දැලක් මැදි කොට ලී රාමුවේ ලී කොටුවේහි දැමීය. යකඩ දැලක් මැද්දට දාලා අර ලී කොටුවේ ඒ කොන්ක්‍රීට් මිශ්‍රණය, සිමෙන්ති මිශ්‍රණය පිරෙව්වා. එසේ කළේ මැද දිගින් අඩියක් පමණ පළලින් අඟල් 4ක් පමණ වූ දිගටි හතරැස් කොටුවක් බේරෙන පරිදිය. ඒක තමයි වැසිකිලි
ඒ අර මැද තියෙන මේ මල මුත්‍රා වැහීමට පිට කිරීමට තියෙන විවරය. පැහැදිලිනේ හතරැස් කොටුවක් බේරෙන පරිදි. එතකොට වල කපලා මේ කොන්ක්‍රීට් ලෑල්ල ඒක උඩ තියලා ඒ මත තමයි වැසිකිළිය ගොඩ නැගෙන්නේ. ඒකයි ඔය සමහරක් වෙලාවට අපි ඉස්සර දැකලා තියෙනවා සමහරක් වෙලාවට සමහර පරණ ගෙවල් වල සමහරක් වෙලාවට පරණ විහාරස්ථානවල පරණ පල්ලිවල සමහරක් වෙලාවට අපි දැකලා තියෙනවා වැසිකිළිය මෙහෙම ඇලවෙලා සම්පූර්ණ වැසිකිළිය මෙහෙම ඇලවෙලා. ඒ හේතුව අර යටින් පස් ඔක්කොම කඩාගෙන වැටලා අර කොන්ක්‍රීට් එකත් එක්ක හදපු වැසිකිළිය මෙහෙම ඇලවෙලා. ඒ කියන්නේ අතහැර දාපු වැසිකිළි. සමහරක් අතහැර දාපු වැසිකිළි අර මේ වටේ තියෙන පස් කඩා වැටිලා අර වැසිකිළිය සම්පූර්ණයෙන්ම ඇලවෙලා. එහෙම. මැදින් ගස් වැවිලා. පැහැදිලිද? ඒ වගේ. හරිද? එතකොට එහෙම වෙන්නේත් අර කොන්ක්‍රීට් ලෑල්ල අර කපපු සම්පූර්ණ වල උඩින් තියලා තමයි වැසිකිළිය සකස් කිරීම කරන්නේ. පැහැදිලිද? එතකොට මෙතන කියනවා අර ඒ සිදුරේ ප්‍රමාණය පවා කියලා තියෙනවා. මොකද අර ඔහු ලැබපු අත්දැකීම තරුණ ශිෂ්‍යයන්ව සිටි අවදී ශිෂ්‍යයෙකුව සිටි අවදී දුප්පත් ගෙවල් වලට වැසිකිලි හදලා දීපු ඒ අත්දැකීමත් එක්ක පොඩියට පෙනුනත් මේ වැඩේ සඳහා ඔහුට සම්පූර්ණ දවසක් ගත වී සුළු වැඩක්සේ පෙනුනත් කුඩා වැඩක්සේ පෙනුනත් මේ සඳහා මුළු දවසම ගත වෙලා තියෙනවා. සවස වැසිකිලි ලෑල්ලේ සුද තබා කියලා කියන්නේ අර සිමෙන්ති දිය කරපු වතුරෙන් අර වැසිකිලි ලෑල්ල කොන්ක්‍රීට් ලෑල්ල මෙහෙම මේ ඔපමට්ටම් කරලා වැසිකිලි ලෑල්ලේ සුද තබා කියන්නේ ඒකයි. වැසිකිලි ලෑල්ලේ සුද තබා ඔහු ගතමනාවත් රැගෙන ආපසු ගියේ. ගතමනාවත් කියලා කියන්නේ බාස් කුලිය. එහෙම නැත්නම් කුලී මුදල. එහෙම නැත්නම් දවසේ කුලිය. මේ ගතමනාවත් රැගෙන ආපසු ගියේ පසුවදා ඒ කියන්නේ ගාස්තුව නේ ගාස්තුව. එහෙම නැත්නම් කුලිය, දවසේ කුලිය, බාස් කුලිය අපිට එහෙම කියන්න පුළුවන්. රැගෙන ආපසු ගියේ පසුවදා උදේ ලෑල්ලට වතුර ඉස තෙමිය යුතුයයි අපට උපදෙස් දීමෙන් ඉක්බිති වේ. ඒ කියන්නේ පහුවෙනිදා උදේ වෙනකොට මේ කොන්ක්‍රීට් ලෑල්ල සකස් කරපු මේ කොන්ක්‍රීට් ලෑල්ලට වතුර ඉහලා මේ කොන්ක්‍රීට් ලෑල්ල තෙමන්න ඕනේ කියලා කිව්වා. මොකද අර වේලෙනකොට අර ඉරි තලන ගතියක් එන නිසා ඉරි තලන ගතිය නැති වෙන්න මේ වතුර දාලා තෙමන්න ඕනේ කියලා කිව්වා. මොකද වේලෙනකොට ඉරි තලන්නට පුළුවන් නිසා. ඒ උපදෙසත් බාසුන් නැහැ දීලා ගිහිල්ලා තියෙනවා. දැන් දරුවෝ ටිකත් බොහොම කැමැත්තෙන්ම මේක බාරගෙන තියෙනවා. මොකද අලුත් දෙයක්. දරුවෝ ටිකත් මේ වැඩේ බාර ගන්න නැති බොහොම කැමැත්තෙන්. මේ වැසිකිලි ලෑල්ලට වතුර දාලා තෙමන්න අලුතෙන් සකස් කරපු. හරියටම හෙන හුරා පාත් වූයේ අප මේ අවවාදය ක්‍රියාවට නම් පරිවර්තනය කරමින් සිටියදී හෙන හුරා පාත් වූයේ. දැන් හෙන හුරා පාත් වූයේ කියන එක රූඩියක්. එතකොට මොකද්ද මේ හෙන හුරා පාත් වූයේ කියලා කියන්නේ? මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණියේ. එතකොට මේ වචනේ අදහස තමයි හෙන හුරා පාත් වූයේ කියලා කියන්නේ මේ කරදරයක් පැමිණි. මේ කරදරය පැමිණි. එවෙන තමයි විපත පැමිණියේ, කරදරය පැමිණි. හෙන හුරා කියලා කියන්නේ සෙනසුරා කියන අදහස. එතකොට සෙනසුරු අපලය එක්තරා විදිහක කරදරකාරී තත්ත්ව උද්ගත කරනවා. එතකොට හෙන හුරා පාත් වූයේ කියන අදහස එන්නේ මේ කරදරය පැමිණියේ හරියටම මේ උදේවරුවේ මේ කොන්ක්‍රීට් ලෑල්ල වතුර දදා තෙම ඉන්නකොට නේ. පැහැදිලිනේ වැසිකිලියක් හදලා නැහැ තාම හදපු කොන්ක්‍රීට් ලෑල්ල තෙමන වතුරේ නේ. හරියටම හෙන හුරා පාත් වූයේ අප මේ අවවාදයේ ක්‍රියාවට පරිවර්තනය කරමින් සිටියදී. එතකොට මේ හෙන හුරා පාත් වුණා කියලා අදහස් කරලා තියෙන්නේ යටි අදහස වෙන කවුරුවත් නෙවෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා. කවුද හේරත් කියන්නේ? මම තාත්තා ඉදිරිපත් විය. වැසිකිළිය හැදුවද? ඔහු ගිගුරුවේ. තවම නෑ. තමම ඉවර නෑ. ඉවර නෑ කියන්නේ හදන්න පටන් ගත්තද? ඒකට තමයි ලෑල්ල දැම්මේ. ලෑල්ල දැම්මට වැසිකිළියක් හැදෙනවද මිනිහෝ? සුමාන දෙකකින් හදනවා කියලා නේද එදා පොරොන්දු උනේ. දැන් සුමාන දෙක නෙවෙයි මාස දෙකකටත් වැඩි ඇති. නෑ ආයිබුවන්. මේ දවස් ටිකේ එක දිගටම කුඹුරු වැඩ තිබුණා. ඒකයි ඉවර කරගන්න බැරි වුණේ. ඕවා ගිහින් කියනවා මට නෙවෙයි උසාවියට. වල කපලද? තාත්තා උඩබිම් බැලිය. තවම නෑ අනතුරුව කීය. නේ? පැහැදිලිද? එතකොට හිතන්න. වල කපන්න පටන් ගත්තේ නැතුවයි තවම නෑ ගෑවේ. තව සුමාන දෙකකින් වැඩ ඉවර කළා නොතිබුණා. බලාගත හැකි කාටද වරදින්නේ කියලා. දැන් බලන්න මේ තර්ජනයක් නේ. මේ සම්පූර්ණ තර්ජනයක්.
සුමාන දෙකකින් වැඩි ඉවර කරලා නොතිබුණොත් බලාගත හැකි කාටද වරදින්නේ කියලා. කාටද වරදින්නේ කියලා. පැහැදිලිද? තේරුණාද? එතකොට හොඳින් හෝ නරකින් හෝ මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට අවශ්‍ය වැසිකිළියක් සාදා තිබීම සෑම නිවසකම. ඒ නිසා ඔහුට වැඩක් නෑ මේ අනික් නිදහසට හේතු. නිදහසට කාරණා ඔහුට වැඩක් නෑ. ඒ නිසා ඔහු හැමතිස්සෙම බලාපොරොත්තු වුණේ මේ වැසිකිළි සෑදීමේ අණ ක්‍රියාත්මක වනු දැකීම. පැහැදිලිද? මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කලින් දවසේ කියන්නේ මීට පෙර මාස 2කට පෙර ඔහු ගෙනාපු ඔහුගේ රෙජිස්ටර් පොතේ ඔහු මේ හේරත් පටබැඳිගේ හේරත් වැසිකිළියක් නැත මේ දේවල් තොරතුරු ලියාගෙන ගියේ. ඒ නිසා ඔහුට මේ පටබැඳිගේ හේරත් පිහිටින් හේරත්ගේ නිවස හොයාගෙන එන්නට අමාරු නෑ. පැහැදිලිද? ඒ නිසා ඔහු ඇවිල්ලා අහනවා කෝ කවුද හේරත් කියන්නේ? මොකද ඔහුට ඒ පුද්ගලයා මතක නෑ. එතකොට තාත්තටක් ගාලා ඉදිරිපත් වුණා මමයි කියලා. කෝ වැසිකිළිය හැදුවත්? තාම ඉවර නෑ. පැහැදින්නේ? බොහොම බය ආදු විදිහට කියන්නේ. ඉවර නෑ කියන්නේ හදන්න පටන් ගත්තද? නේ? අහනවා. ඒකට තමයි මේ ලෑල්ල දැම්මේ. ලෑල්ල දානවා කියලා ඒ කාලේ හැමෝම කිව්වා. ඒ නිසා මේ පටබැඳිගේ හේරතොත් ලෑල්ල හදාගත්තා. එතනින් එහාට මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. මොකද පටබැඳිගේ හේරත් අර දන්න අඳුරන අය හැම කෙනෙක්ම මේ අපේ ගෙදරත් කොන්ක්‍රීට් ලෑල්ල දාන්න ආවේ මේ අහවල් බාසුන් නැහැ එහෙම කියලා කියද්දි ඉතින් එහෙම බාසුන් නැහැ කෙනෙක් අල්ලගෙන කොන්ක්‍රීට් ලෑල්ල දාගත්තා. එතනින් එහාට මේ වැසිකිළිය හදන්නේ කොහොමද කියලා අදහසක් ඇත්තටම මේ පටබැඳිගේ හේරත්ත තිබුණේ නැහැ. පැහැදිලිද? එතකොට අහනවා නේද? කියනවා බොහොම බැගෑපත් විදියට ඒකට තමයි ලෑල්ල දැම්මේ. එතකොට කියනවා ලෑල්ල දැම්මට වැසිකිළියක් හැදෙනවද මිනිහෝ? සුමාන දෙකකින් හදනවා කියලා නේද මේ එදා පොරොන්දු උනේ. දැන් සුමාන දෙක නෙමෙයි. සුමාන කියලා කියන්නේ සති. සති දෙක නෙමෙයි. මාස දෙකකටත් වැඩි ඇති. නේ? එතකොට අනේ ඉතින් අර බොහොම බැගෑපත් විදිහට මේ පටබැඳිගේ හේරත් කියනවා නෑ ආයිබුවන්. අර නෑ ආයිබුවන් කියලා කියන්නේ ඒ කාලේ බොහොම ගරුසරු ඇතිව වැදගත් පුද්ගලයෙකුට කතා කරද්දි ආයිබුවන්ඩ කියලා ඉස්සර කියනවානේ නෑ ආයිබුවන්. මේ දවස් ටිකේ එක දිගටම කුඹුරු වැඩ තිබුණා. සාධාරණ හේතුවක් මේ කුඹුරු වැඩ තිබුණා. ඒකයි ඉවර කරන්න බැරි වුණේ. නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ඒ නිදහසට හේතුව ඔහුට වැඩක් නෑ. ඕවා ගිහින් කියනවා මට නෙවෙයි උසාවියට. නේ? ඕ වල කපලත්. නේ? පැහැදිලිද? ඕ වල කපලත්. තාත්තා උඩවින් බැලී. තවම නෑ යයි අඩතුරුව කී. දැන් වලක් කපන්න ඕන කියලා කල්පනාවක් මේ පටබැඳිගේ හේරත්ගේ ඔළුවේ කිසිම තැනක තිබුණේ නැහැ. එහෙම වලක් කපන්න ඕනෑ කියලාවත් ඔහුට අදහසක් නැහැ. පැහැදිලිද? දැන් සාමාන්‍යයෙන් වල කපනවා කියලා කියනවා සාමාන්‍යයෙන් අර අපි කට වචනේට අපි රූඩියකදී වල කපනවා කියලා කියන්නේ යම්කිසි කෙනෙකුට යම්කිසි අයහපතක් සිදු කරනවට අපි කියනවා වල කපනවායි කියලානේ. අනෙක් එක්කෙනාට වල කපනවා. අයහපතක් කරනවට කියනවා. ඒ වගේම වල කපනවා කියලා කියනවා සාමාන්‍යයෙන් මරණයක් එහෙම නැත්නම් දේහයක් මරණයක් මේ වලලන්නට එදා දවසට වල්ලන දවසට ඒ සුසාන භූමියෙහි වල කැපීම කරන. කල්ැතුව වල කපලා වහලා තියන්නේ හරිද? එදා දවසටයි අවසන් කටයුතු කරන දවසටයි සාමාන්‍යයෙන් වල කැපීම සිද්ධ කරන්නේ. එතකොට අන්න එහෙම දේවල් පටබැඳිගේ හේරක් දන්නවා. නමුත් වැසිකිළියකට වලක් ඕනේ කියලා දන්නේ නැහැ. මේ තාත්තා උඩබිම් බැලී. තවම නෑ යයි අනතුරුව කී. සාමාන්‍යයෙන් තියෙන ස්වභාවයක්නේ. රජයේ සමහරක් තැන්වල හැමතැනම නෙමෙයි. රජයේ සමහරක් තැන්වල නිසි පරිදි උපදෙස් ලබා දෙන්නේ ජනතාව දැනුවත් කිරීම කරන්නේ. එහෙම කරන්නේ නැතුව සමහරක් වෙලාවට ජනතාවගෙන් දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රශ්න අහනකොට සමහරක් වෙලාවට ජනතාවට කට උත්තර නැති වෙනවා. එහෙම තමයි මෙතනත්. වැසිකිළි හදන්න ඕන පිළිවෙල මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ මිනිස්සුන්ට කියලා දුන්නද? අඩුම තරමේ ඒ සම්බන්ධ දල රූප සටහන මේ කිසිදු දෙයක් දුන්නේ නැහැ. ඒ ගැන විස්තරයක් මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියලා නෑ. ඒ කිසි දෙයක් නැතුව වැසිකිළි හදන්නට අණ කළා. ඊට පස්සේ අහනවා වල කපලාද කියලා. ඉතින් අර පටබැඳිගේ හේරත්ලා වගේ මිනිස්සු වැසිකිළියකට වලක් ඕන කියලා දන්නේවත් නැහැ. පැහැදිලිද බලන්න.
වල කපන්න පටන් ගත්තේවත් නැතුවයි තාම නෑගේ. තව සුමාන දෙකකින් වැඩි ඉවර කළ නොතිබුණොත් බලාගත හැකි කාටද වරදින්නේ කියලා. සම්පූර්ණ තියෙන තර්ජනයක්. සම්පූර්ණ තියෙන තර්ජනයක්. එතකොට තාත්තා අර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් බැනුම් අහලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගියයින් පස්සේ තාත්තා තමාටම තනියම කියාගත්තා හැමදෙනාම ලෑලි දමන හින්දා දැම්මා මිසක වලක් ඕනෑයි කියලා මට නම් කල්පනාවක්වත් උනේ නෑ. ඒ කියන්නේ තාත්තා තමාටම කියාගත්තා. මං කොහොමද දන්නේ? හැමදෙනාම ලෑලි දාන හින්දා දැම්මා මිසක් ඒ කියන්නේ මේ කොන්ක්‍රීට් ලෑල්ල දැම්මා මිසක් වලක් ඕනේ කියලා මට කල්පනා වුණේ නෑනේ. සෞඛ්‍ය පරීක්ෂකවරයා පිටත්ව ගිය ඉක්බිති කියලා කැණීන් පසු තාත්තා තනියම කීය. හැදින් තනියම කීය. වැසිකිලි තැනීමට කිසිම උනන්දුවක් නොගත් කිහිප දෙනෙකුටම නඩු පැවරීමට ලියාගෙන ගිය බව සැලවූයෙන් කියලා කෙනේ ආරංචි වුණා. පසුවදාම වලක් කැපීම ආරම්භ කරන ලදී. පහුවෙනිදම වලක් කපන්නට පටන් ගත්ත තාත්තා මොකද ගෙවල් වල කුණු වලවල් නේ එතකොට කපලා පුරුද්ද තියෙනවා. නියමිත ප්‍රමාණය කපන්න ඕන නියමිත ප්‍රමාණය හරියට මැනගෙන ඒ වල කපන්න ඕන ආකාරය පිළිබඳව දැනගෙන කොච්චර දුරකින්ද නිවසට කොච්චර දුරකින්ද මේ වැසිකිළිය ඉදි කරන්නට මේ වල කපන්න ඕන කියලා ඒ අදහස කාගෙන් හරි අහගෙන තාත්තා ඔන්න මේ වල නිවැරදිව ඍජුව ගැඹුරට කපන්නට පටන් ගත්තා. ඒක තාත්තට කරන්න පුළුවන්. බොහොම පිළිවෙලට ලස්සනට හතරැස්වට කපන්න ඕන. හැබැයි එකම දේ තමයි මේ වල කපන්න ඕනේ අර හදපු කොන්ක්‍රීට් ලෑල්ලට ප්‍රමාණයෙන් අඩුවට. ප්‍රමාණයෙන් අඩුවට නැත්තම් කොන්ක්‍රීට් ලෑල්ලේ ප්‍රමාණයට අර පිටින් පිට මනිනවා කියලා කියන්නේ කොන්ක්‍රීට් ලෑල්ලේ ප්‍රමාණයට මැනලා වල කැපුවොත් එම කොන්ක්‍රීට් ලෑල්ල උඩින් තිබ්බ ඇටිය ගාන්ට රූටගෙන ගිහිල්ලා පතුලේ රැඳෙයි. පැදින් ඊට පස්සේ තව කොන්ක්‍රීට් ලෑල්ලක් ඊට වඩා ලොකුවට හදන්න වෙනවා අර වල උඩින් තියන්න. එහෙමත් වෙලා තියෙනවලුනේ ඉස්සර ඔය වැසිකිලි හදනකොට. ඒ කියන්නේ කොන්ක්‍රීට් ලෑල්ලේ ප්‍රමාණයටම වැසිකිලි වල කපලා කොන්ක්‍රීට් ලෑල්ල ගෙනල්ලා බාසුන් නැහි අත්උදව්වට ඉන්න කොල්ලයි ගෙනල්ලා කොන්ක්‍රීට් ලෑල්ල අල්ලගෙන ඇවිල්ලා වල උඩින් තිබ්බහම ගාන්ට රූටගෙන ගිහිල්ලා වල පතුලේ හොඳට තැම්පත් වෙලා තිබිලා තියෙනවලු නේ. එහෙමත් වෙච්ච අවස්ථා තියෙනවා. මොකද ආයෝකට බහැලා ඔය කොන්ක්‍රීට් ලෑල්ල කොහොමද ගන්න? නේ එහෙනම් ඉතින් වටේට ආවාටයක් කපන්න ඕනේ වටේට. නේ පැහැදිලිද? එතකොට ඒ නිසා උපදෙස් අවශ්‍යයි. වල කොච්චර ප්‍රමාණයට කපන්න ඕනේද කියලා. පැහැදිලිද? එය තාත්තාටම කළ හැකි දෙයක් වූයෙන් උපදෙස් හැරෙන්නට වෙන උදව්වක් කිසිවෙකුගෙන් අවශ්‍ය නොවිය. උපදෙස් විතරයි වෙන උපදෙසක් අවශ්‍ය වුණේ නැහැ. ඒ කියන්නේ වෙන උදව් අවශ්‍ය වුණේ නැහැ. උපදෙසක් විතරයි. වලෙන් පසු නැවතත් වැඩ නතර විය. දැන් කොන්ක්‍රීට් ලෑල්ල තියෙනවා. වල කපලා තියෙනවා. වැසිකිලි වල කපලා තියෙනවා. එතනින් පස්සේ නැවත වැඩේ නතර වුණා. වැඩේ නතර වුණායි. සති දෙකකින් එනවයි කියපු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ආවේ නැහැ. නේ ආවේ නැහැ. ආපහු මේ පටබැඳිගේ හේරත්ල වගේ පවුල්වල උදවියට ආපහු මේ අමතක වුණා වැසිකිළිය හදලා ඉවර කරන්න ඕන කියන දේ. දවසෙන් දවස කල් දැම්මා. අද හෙට බැරිය ඊළඟ සතියේ බැරිය. ඔය ආදී වශයෙන්. පැහැදිලිද? මේ තියෙන්නේ. වලෙන් පසු නැවතත් වැඩ නතර විය. ඒ මෙවරත් සෞඛ්‍ය පරීක්ෂක සති දෙකක් ඇතුළත නොපැමිණි බැවින් මේ නැවතත් සෞඛ්‍ය පරීක්ෂකවරයා සති දෙකක් ඇතුළත ආපු නැති නිසා එහෙත් 6 මාසකට පමණ පසු හිතන්න සුමාන දෙකකින් සති දෙකකින් එනවයි කියපු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ආපහු මේ වැසිකිළිය හදලා තියනවද කියලා බලන්නට පටබැඳිගේ හේරත්ලාගේ නිවස පැත්තට ඇවිල්ලා තියෙන්නේ මාස 6කට පස්සේ. ඒ තරමට ඔහුට අධික රාජකාරී කියලා කියන්නේ අනිත් ගෙවල් වලටත් ඒ අතරතුර ඔහු යන්නට ඇති. තව ඊට අමතරව මොකද වැසිකිලි සෑදීමේ කටයුතු විතරක් නෙමෙයි තවත් වෙනත් වැඩ රාජකාරී තියෙනවා. කොහොම හරි මාස 6කට පස්සේ තමයි මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නැවතත් පැමිණෙන්නේ. හරිද? එහෙත් 6 මාසකට පමණ පසු යලිත් ඔහු ගෙදරට පාත් වූ කල බලන්න යොදන ගැමි වහරනේ පාත් වූ කල කියලා කියන්නේ අර මං කලිනුත් කිව්වනේ උල්කාපාතයක් වගේ එහෙම කඩාගෙන වැටෙනව නෙමෙයි. එහෙම නැත්නම් අර මිස්ටර් බීන්ගේ අර මේ කතා මාලාව පටන් ගන්නකොට මිස්ටර් බීන් වර එකපාරට උඩ ඉඳන් මෙහෙම දඩස් ගාලා වැටෙන්නේ.
පොළව උඩට වැටෙන්නේ. එන්නේ වගේ මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව උඩින් ඇවිල්ලා මේ පටබැඳිගේ හේරත්ලය ගෙදර මිදුල ඉස්සරහ අපිට දඩස් ගාලා වැටිලා නේද? එතනට ආලෝකයක් යොමු වෙලා අර කන්තාරු කරන හඬක් පසුබිමින් ඇහුණා නෙවෙයිනේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පාත් වූ කලකිලා කැටේ ආවම මේ ගැලවී ගත හැකි වූයේ නොවඳිනා වැඳුම් වැඳ නොවඳින වැඳුම් වැඳ නොවදිනා වැඳුම් වැඳ අපි එහෙම කියන්නේ අනේ නඩු දාන්න එපා මහත්තයෝ අනේ කොහොම හරි හදන්නම් අනේ අපිට සතියක් කල් දෙන්න අපි කොහොම හරි හදන්නම් අනේ මහත්තයෝ කීකේ හතර අතේ වැඳ වැටිලා නේ නොවඳිනා වැඳුම් වැඳ අනේ කෙසේ හෝ තව සති දෙකක් ඇතුළත වැසිකිළිය තනා නිම කරන බවට පොරොන්දුවක් දීමෙන් ඉක්බිතිව කියලා කියන්නේ පසුව කොහොම හරි තව සති දෙකක් කල් දෙන්න මහත්තයෝ අනේ බුදු මහත්තයෝ අපි වැසිකිළිය කොහොම හරි හදලා ඉවර කරන්නම් කියලානේ පැහැදිලිද දැන් අර මට මතක් වෙනවා මේ සත්‍ය සිදුවීම් මේ හා සම්බන්ධ රසබර සිදුවීම් තියෙනවනේ ඔය වයඹ පළාතේ එක්තරා ප්‍රදේශයක අනේ දුප්පත් අසරණ ආච්චි අම්මා කෙනෙක්ගේ ගෙදරටත් මේ වගේ ඇවිල්ලා අන කරලා ගිහිල්ලා ඉතින් ඒ කියන්නේ පසු කාලීනව ඔය මේ අර උක්කු ටික පෝච්චිය රජයෙන් සැපෙව්වා. ඒ කියන්නේ 1950 ගණන් 60 ගණන් වෙනකොට අර උක්කු ටික පෝච්චිය ඒ කියන්නේ අර මේ වලකක් කුස්සිය අර හිඳ ගැනීමේදී අර තියෙන ඒ උක්කු ටික පෝච්චිය වැසිකිලි පෝච්චිය රජයෙන් ලබා දුන්නා. හැබැයි වැසිකිලියක් හදා ගන්නට ඕන. රජයෙන් ඒ පෝච්චිය වැසිකිලි පෝච්චිය දෙනවා. හරිද? වැසිකිලිය හදා ගන්නට ඕන. අන්න එහෙම කාලෙකුත් ආවා. එක කාලයකට පස්සේ. අන්න එතකොට ආච්චි අම්මා කෙනෙකුටත් ඉතින් ඕක ලැබිලා දැන් යනවලු පරීක්ෂා කරන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඒ ආච්චි අම්මගේ පැල්පතක් ගේ. ඒ කියන්නේ කටුමැටි බිත්තිත් නෙමෙයි මේ ගෙදර හැටියට තියෙන්නේ පොල්ලතු බිත්ති. බිත්ති හැටියට තියෙන්නේ පොල්ලතු පැලලි. පොල්ලතු වලින් පැලලි සම්පූර්ණ ගේ පොල්ලතු. සම්පූර්ණ ගේ පොල්ලතු. එතකොට අනේ ඉතින් ගිහිල්ලා බැලුවලු ඉතින් බෑ ආච්චි අම්මේ මේ රජය කියනවා මේක හදන්න ඕනේ අනිවාර්යයෙන්ම දැන් මේ වැසිකිලි පෝච්චියත් අරගෙනනේ තියෙන්නේ නේ හරිද එතකොට වැසිකිලි පෝච්චිය දීලා තියෙන්නේ ඉතින් ඒ නිසා රජයෙන් දීලා තියෙන එක හදන්න නැතුව බෑ එහෙම වුණොත් අපිට වැසිකිලි පෝච්චිය ගෙනියන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම හදන්න වෙනවා පැහැදිලිද අනිවාර්යයෙන්ම හදන්න වෙනවා ඉතින් අර අනේ ආච්චි ඉතින් හා කියලා ඉතින් ඊට පස්සේ ආයි තව දවසක් යනකොට අනේ හදලා නෑලු ඉතින් මේ කිව්වලු බෑ ආච්චි අම්මේ මේක කරන්න මොකද හේතුව දැන් ඔයාට මේ අර මේ වැසිකිලි පෝච්චියත් ඔයාට දීලා උක්කු ටික පෝච්චියක් දීලා ඔයා මේක හදන්න නැතුව බෑ. අනේ ඉතින් ඒ වයසක ආච්චි අම්මා කිව්වලු අනේ බුදු මහත්තයෝ මේ මිනිස්සයා ජීවත් වෙන්නෙත් අර පොල්ලතු වලින් හදපු මේ තැනක. ඉතින් තව අමුතුවෙන් කොහොමද දෙයියනේ වැසිකිලියක් හදන්න කොහොමද හදාගන්නේ? අනිත් එක දුප්පත් ආච්චි අම්මා විතරයි තනියම ගෙදර ඉන්නේ පොල්ලතු වෙලා ජීවත් වෙන්නේ. එතකොට කොළු අනේ බුදු මහත්තයෝ මොනවා කාලා එන්නද පුතේ කියලා ඇහුවා නේ අර එයන්න තේන තැනට රයන්න වරණගා ගන්න නේ මොනවා කාලා එන්නද පුතේ කියලා ඇහුවා නේ මොනවා කාලා එන්නද පුතේ අර එයන්න තියෙන තැනට අල් රයන්න එකතු කරගන්න නේ ඇහුවා මොනවා කාලා එන්නද පුතේ කියලා. ඒ කියන්නේ කුසට ආහාරයක් නැහැ. කුසට ආහාරයක් නැති නිසා හරිද කුසට ආහාරයක් නැති නිසා මොනවා කාලා බඩ පොත්ත පිට පොත්තට ඇලිලා නේ හරිද බඩ පොත්ත පිට පොත්තට ඇලිලා ඒ නිසා කන්නවත් දෙයක් නැහැ මොනවා කාලා එන්නද පුතේ ඒ යන්න තියෙන තැනට අල් රයන්න එකතු කරගන්න යන්නට නේ පැහැදිලිද හරිද අල් රයන්න ඒ කියන ස්වරයට එකතු කරන්න දැන් සාමාන්‍යයෙන් එහෙමනේ ඒ රේ නේ ඒ නිසා මොනවා කාලා එන්නද පුතේ කියලා ඇහුවා නේ ඒ කියන්නේ කන්න දෙයක් නැතිකොට බැහැර කරන්න දෙයක් නැහැනේ නේ එතකොට අමුතුවෙන් වැසිකිලියක් ඕනේ නේ කන්න දෙයක්වත් නැතිකොට යන්න දෙයක්වත් නැහැනේ කන්න දෙයක් නැතිකොට ශරීරයෙන් බැහැර වෙන්නත් දෙයක් නැහැනේ ඒ නිසා කිව්වලු අනේ බුදු පුතේ මොනවා කාලා එන්නද පුතේ කියලා ඇහුවා ඒ යන්න තියෙන තැනට අල් රයන්න වරණගා ගන්න පැහැදිලිද ඉතින් මුකුත් කියන්නේ නැතුව ගියා. පැහැදිලිද? ඒ වගේ දේවලුත් තියෙනවා. මොකද අන්ත අසරණ මිනිස්සු සමහරක් වෙලාවට ගේ පොල්ලතු. වැසිකිළිය කොන්ක්‍රීට්. විහිළුවක්නේ. පැහැදිලිද?
හරිද? එහෙම තත්ත්වයකුත් තිබුණා. බලන්න එතකොට තව දුරටත් මේ පටබැඳිගේ හේරට්ට වැටහුණා මේ වැසිකිළිය කල් දාන්න බෑ. මොකද දැන් දෙපාරක්ම නොවඳිනා වැඳුම් වැඳලා මේ වැසිකිළිය හදන වැඩේට කල් ඉල්ලගත්ත නිසා ඊළඟ පාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇවිල්ලා අනිවාර්යයෙන්ම නඩු දාන්න නම ලියාගෙන යන බව සහතිකයි. අනිත් එක කොන්ක්‍රීට් ලෑල්ල හදලා තියෙන්නේ, වැසිකිලි ලෑල්ල හදලා තියෙන්නේ. ඒක වල උඩින් තියලා ඒ හැටියට බිත්ති නග්ගලා පුළුවන් හැටියකට වැසිකිලිය හදාලා දොරක් දාගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. දොරක් නැත්තම් අඩුම තරමේ බට පැලැල්ලක් හරි මේවා කරගන්න පුළුවන්. ඒ නිසා මේ පටබැඳිගේ හේරට්ටත් තේරුණා දැන් මේක හදන්න නැතුව බෑ කියන දේ. මොකද නීතියෙන් ගැලවෙන්න වැසිකිළිය හදන්න එපා නේ. තවදුරටත් මේ කල් දැමිය නොහැකිය. වැඩ අවසන් කර ඇති නිසා එසේ කල් දැමීමේ තේරුමක්ද නැත. අඩක් කියලා කියන්නේ බාගෙට වැඩ ඉවර කරලා තියෙන නිසා කල් දාලා තේරුමකුත් නැහැ. අන්තිමට අර ටික හදන්නත් ගිය වියදම අපරාධයි. නඩු උසාවි යනු බොහෝ ගැමියන්ට මෙන්ම තාත්තාටද රෞරව නරකය වැනි භයානක දේවල්ය. අන්න උපමාව. රෞරව නරකය වැනි භයානක දේවල්ය. නඩු උසාවි නේ මෙන්න මේ දේවල් බොහෝ ගැමියන්ට අකමැති දේවල්. මම කලිනුත් මේ ගැන කිව්වා. අකමැති දේවල් නේ. ඒ මිනිස්සු බයයි. අනිත් එක අකමැති. දන්නවා මේ නඩු ලේසියෙන් ඉවර වෙන්නේ නැහැ. මොකද මේ මිනිස්සුන්ට අත්දැකීම තියෙන්නේ මේ ඉඩම් නඩු පිළිබඳව. ඒ නිසා නඩු උසාවි කියන ඒවලට ගැමියෝ ආස නැහැ. ඒ නිසා හිරේ විලංගුවේ වැටෙන්න ඕනේ නැහනේ. වැසිකිළියක් හදන්න නැතුව දඩ කන්න ඕනේ නැහනේ. ඒ නිසා තාත්තත් මේ වැසිකිළිය කොමාරි හදන්න නීතියට බියෙන් වැසිකිළියක් හදන්නට තීරණය කරනවා මේ වැසිකිළිය ඉවර කරන්නට. රෞරව නරකයේ වැනි කියලා කතුවරයා මෙතන යොදනවා ලස්සන උපමාවක්. රෞරව නරකය කියලා කියන්නේ නරකාදි වලින් එකක්. මේ රෞරව නරකය. හරිනේ? ලෝකාන්තරික නරකය. ඊට පස්සේ අපි කියන්නේ විවිධාකාර නරකාදි පිළිබඳව කතා කරනකොට මේ එනවා මේ රෞරව නරකාදී. රෞරව නරකාදිය කියලා කියන්නේ මේ රෞරව නරකයේ තියෙන විශේෂත්වය තමයි අවීචිමා නරකාදිය, ලෝකාන්තරික නරකාදිය, රෞරව නරක. රෞරව නරකයේ තියෙන විශේෂත්වය තමයි මේ රෞරව නරකයේදී පිට වෙන්නේ විෂ වායුන්. විෂ වායුන් පිට වෙන්නේ. එතකොට මේ රෞරව නරකයට හෙළන ලද සත්වයන්, රෞරව නරකයට හෙළන ලද සත්වයන්ව සම්පූර්ණයෙන්ම පීඩාවටපත් වෙන්නේ විෂ වායුන්ගෙන්. විෂ වායුන්ගෙන්. හුස්ම ගන්න බැරි වෙලා විෂ වායුන්ගෙන්. එතකොට ඒ නිසා හුස්ම හිර කරවන වගේ දේවල් මේ නඩු සහ උසාවි කියලා කියන්නේ. මේ නිසා ගෙදරට පුංචි පැටියෙකු ඇති වූවක් මෙන් ගේ කිට්ටුව පුංචි වැසිකිළියක් තැනින. බලන්න කොච්චර හුරුබුහුටි විදිහට මේ වැසිකිළිය පිළිබඳව කතා කරනවද. පැහැදිලිද? හරීම ලස්සනට අපිට පැහැදිලි වෙන්නේ නැහැ මෙතන මේ කතා කරන්නේ මේ මල පහ කරන්නට, මල මුත්‍රා බැහැර කරන්නට පාවිච්චි කරන මේ වැසිකිළියක් ගැනයි මේ කියන්නේ කියලා අපිට කීයටවත් හිතෙන්නේ නැහැ. ඒ තරමට කතුවරයා මේ භාෂාව පරිහරණය කරලා තියෙන විදිහ බලන්න. බොහොම පියකරු විදිහට මේ වැසිකිළිය ඉදිවෙච්ච හැටි ගැන කතා කරනවා. හරිම ප්‍රසන්න හැඟීමක් අපට එන්නේ. කීයටවත් අපිට මැවිලා පේන්නේ නැහැ මේ මල මුත්‍රා බැහැර කරන මේ වැසිකිළියක් ගැනයි මේ විදිහට කියන්නේ කියලා. පැහැදිලිද? එච්චරට ලස්සනයි හුරුබුහුටි. අර මහගෙදරට වඩා අලුතෙන් හදපු වැසිකිළිය ලස්සනයි. සමහර ගෙවල් වල තිබුණේ ඕක තමයි තත්ත්වය. ගෙදරට වඩා වැසිකිළිය හොඳයි. වැසිකිළිය ලස්සනයි. හොඳට හදලා. ගෙදර දිරා වැටෙන්නේ. පැහැදිලි? එතකොට මෙතන කියලා තියෙන්නේ ඒ අදහස්. මේ නිසා ගෙදරට පුංචි පැටියෙකු ඇති වූවක් මෙන් අන්න උපමාවක්. පුංචි පැටියෙකු ඇති වූවක් මෙන් ගෙදරට තව පැටියෙක් ලැබුණා වගේ ගේ කිට්ටුව පුංචි වැසිකිළියක් තැන්නේ. ගේ කිට්ටුව බොහොම හුරුබුහුටි පුංචි වැසිකිළියක් හැදුනා. මේ පුංචි පැටවා මහ එකාටත් වඩා ලස්සන විය. විභාගයට අහන්න පුළුවන් පුංචි පැටවා කියන්නේ කවුද? අලුතින් සාදන ලද වැසිකිළිය. මහ එකාටත් වඩා ලස්සන විය කියලා කියන්නේ මහ එකා කියලා අදහස් වෙන්නේ මේ පටබැඳිගේ හේරත්ගේ එහෙම නැත්නම් මේ කතකයා වන ලොකු මල්ලීගේ නිවස නේ මහ එකාටත් වඩා ලස්සන විය. එතකොට එක්තරා විදිහක අර උත්ප්‍රේක්ෂාවත් ගෙන දෙනවා නේ. උත්ප්‍රේක්ෂාවත් මෙතන ගෙන දෙනවා. මහ ගෙදර බිම ගොම මැටිය බලන්න ලස්සනට සංසන්දනය කරන නේ. මහ ගෙදර බිම ගොම මැටිය.
මෙහි සිමෙන්තිය මහගෙදර බිම ගොම මැටි ගාලා තියෙන. දූවිලි උඩ එන්නේ නැති වෙන්නේ. මෙහි සිමෙන්තිය ඇත්තනේ. මොකද අර කොන්ක්‍රීට් ලෑල්ල මතනේ වැසිකිළිය ගොඩ නැගුණේ. මහගේ බිත්තිවල ගොම මැටිය කියලා තියෙනවා. මතක තියාගන්න දරුවනේ මේක වරදක්. තේරෙනවද? අපට වැසිකිළියක් මේ කෙටි කතාවේ හරිද? අපට වැසිකිළියක් කෙටි කතාවේ මෙතන ගොම මැටි කියලා නැහැ. හරිද? මෙතන හරිනම් එන්න ඕනේ කිරි මැටි. මහගේ බිත්තිවල කිරි මැටි. ඒ කියන්නේ මහගේ බිත්ති අර මැටියෙන් හදලා කපරාදු කරලා තියෙන්නේ සිමෙන්ති වලින් නෙමෙයි. මැටි වලින් හදලා බිත්ති කපරාදු කරලා තියෙන්නේ ගොම මැටි ගාලා. ගොම මැටි ගාලා අර කටු මැටි ගතිය නැති වෙන්න, අර මැටි වරිච්චි කෝටු පේන්නේ නැති වෙන්න මහගෙදර බිත්ති කිරි මැටි ගාලා මේ ලස්සන කරලා තිබුණේ. එතකොට මහගේ බිත්තිවල ගොම මැටිය. ගොම මැටි ගාලා තිබුණේ. ඒක සාමාන්‍ය ගොම මැටි නෙමෙයි කිරි මැටි. පැහැදිලි? මෙතන වරදක්. අච්චු පොතේ කරලා තියෙන වරදක් වෙච්ච වැරද්දක්. මේ මහගෙදර බිම ගොම මැටිය, මෙහි සිමෙන්තිය, මහගේ බිත්තිවල කිරි මැටිය. කිරි මැටිය කියලා එන්නට ඕනේ. කිරි මැටි. මෙහි සුදු හුණුය. දැන් මේ වරද අවුරුදු ගණනාවක් තිස්සේ පොත අලුත් වෙද්දි කවදාවත් වෙනස් වෙලා නැති වරදක්. පැහැදිලිද? එතකොට නිවැරදි කරගන්න දැන්වත් ඔබ. හරි මහගේ බිත්තිවල කිරි මැටිය. මෙහි සුදු හුණුය. ඒ කියන්නේ අලුතෙන් හදපු වැසිකිළියේ සුදු හුණු ගාලා තිබුණා. නෑකම හැඟවීමට මෙන් දෙකේම වහල සෙවිලි කර තිබුණේ පොල් ලතු වලින්. හරියට අර නෑකම හඟවන්නට වගේ. ඒ කියන්නේ මේ දෙකේම අයිතිකරුවන් එකම කට්ටියක්. ඒ වගේම මහගෙදරට අලුතෙන් ලැබුණු පුංචි පැටියෙක් හා සමානයි. ඒ නිසා දෙකේම නෑකම හඟවන්නට වගේ දෙකේම වහල සෙවිලි කරලා තිබුණේ පොල් ලතු වලින්. මහගෙදරත් පොල් ලතු හෙවිලි කරලා තිබුණේ. අලුතින් සාදන ලද වැසිකිළියෙත් වහල පොල් ලතු හෙවිලි කරලා තිබුණේ. පොඩි එකාගේ උපන්දිනය 1924 12/1 යනුවෙන් උළුවස්සට උඩින් කොටා තිබුණේ. හරිද? පොඩි එකාගේ උපන්දිනය 1924 12/1 යනුවෙන්. අන්න එතනදී අපට මේ කතුවරයා ඉඟි කරනවා මේ කෙටි කතාවට පාදක වෙච්ච කාලවකවානුව. මේ කෙටි කතාවට පාදක වෙච්ච කාලවකවානුව. 1924 වැනි ඈත අතීතයක්. එතකොට අර සාමාන්‍යයෙන් ඉස්සර ගොඩනැගිලිවල සමහරක් වෙලාවට වලව්වල පන්සල්වල පල්ලිවල සමහරක් ගොඩනැගිලිවල අර සාධන ලද වර්ෂය කොටලා තියෙනවා උඩ නේ කොටලා තියෙනවා දැකලා ඇතිනේ. එතකොට ඒ වගේ මේ වැසිකිළියෙත් එහෙම නොවුනත් අර සාධන ලද වැසිකිළියේ උළුවස්සට උඩින් කවුරු හරි يعني බාසුන් නැහැ හරි මෙහෙම ඇඟිල්ලෙන් අර තෙත කපරාදුවේ 1924 12/1 කියලා ගහලා නේ සාමාන්‍යයෙන් එහෙම කරනවා ඉස්සර. පැහැදිලි යනුවෙන් උළුවස්සට උඩින් කොටා තිබිනේ. හරිද? දෙසැම්බර් මාසෙත් වෙලා අවුරුද්දත් ඉවරයි. වැසිකිළියක් හදන්නට මාස 10ක පමණ කාලයක් හරියට ගත්තොත් ගිහිල්ලා තියෙනවා. මාස 8ක් 10ක් විතර. පැහැදිලිද? සෞඛ්‍ය පරීක්ෂකවරයා ඊළඟ වාරයේ පැමිණි විට අපේ මේ හපන්කම දැක තෘප්තිමත් වූ වාට සැක නැත. දැන් සෞඛ්‍ය පරීක්ෂකවරයාට මොකෝ මේ අමුතු සතුටක් දැනෙනවද මේ පටබැඳිගේ හේරත්ලා අනේ වැසිකිළියක් හදලා හරි ෂෝක් නියමයි එහෙම කියලා. නමුත් මේ දරුවට හැඟෙන්නේ මේ විදිහට. මේ කතකයාට එහෙම නැත්තම් ලොකු මල්ලීට හිතෙන්නේ මේ විදිහට. අපි කරපු මේ හපන්කම දැකලා මේ වැසිකිළියක් හදන එක හපන්කමක් නේ. නමුත් ඒ වුණාට මෙතන මේ ගෙදර මිනිස්සුන්ට ඒක ලොකු දෙයක්. විශාල ජයග්‍රහණයක්. මේ නීතියෙන් බේරෙන්න කොහොම හරි අපි වැසිකිළිය හදලා ඉවර කළා. පුදුම සැනසීමක්. නැත්තම් එimhe හිතේ ගින්දරෙන් ඉන්න වෙන්නේ. කොයි මොහොතක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එනවද නැද්ද කී. කොහොම හරි අනේ අම්මෝ ඔන්න වැසිකිළියක් හදලා ඉවර කළා. හරිද? එතකොට සෞඛ්‍ය පරීක්ෂකවරයාට මේ පටබැඳිගේ හේරත්ලා හදන වැසිකිළිය ගැන අමුතුවෙන් සතුටක් දැනෙන්නේ. ඔහු අනිවාර්යයෙන්ම අර ඔහුගේ රෙජිස්ටර් පොතේ නමට ඉස්සරහින් හරි වැසිකිළියක් සාදා ඇත. නිවැරදි ක්‍රමයට නිවැරදි පිළිවෙලට වැසිකිළිය තිබෙන බව පරීක්ෂා කර මෙම සටහන තැබීමි. අන්න ඒ විදිහට ඔහුම සටහනක් දාලා අස්සන් කරලා පොත වහලා ඔහු යන්නට ඇත. හැබැයි ඔහු පරීක්ෂා කරලා බැලුවා. වැසිකිළිය નિયમિત විදිහට හදලා තියෙනවද? નિયમિત විදිහට හදලා තියෙනවද? හරිද? මේ තියෙන්නේ. ඔහු වැසිකිළිය වටේ යමින් පරීක්ෂා කර බැලිය. වැසිකිළිය වටේ ගිහිලා පරීක්ෂා කරලා බැලුවා නිසි ක්‍රමවේදයට තියෙනවද කියලා.
මේවා ජල මුද්‍රිත වැසිකිලි නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ජල මුද්‍රිත වැසිකිලි නෙමෙයි. අර කොන්ක්‍රීට් ලෑල්ලේ මැද තියෙනවා ප්‍රමාණවත් සිදුරක්. මල මුත්‍ර මේ පිට කිරීම එතනින් සිදු වෙන්නේ. එතකොට කෙලින්ම වැටෙන්නේ ඊට පල්ලෙහෙන් තියෙන වලට. මේ වතුර ගැහුවත් ඒ වතුර යන්නේත් ඒ පහළ තියෙන කෙලින්ම වලට. ඒ වැසිකිළියට කෙලින්ම යටින් තියෙන වලට. එහෙම නැතුව මේ නල ඔස්සේ ගමන් කරලා වැසිකිලි වලකට වෙනමම තැනක තියෙන වැසිකිලි වලකට වැටෙන જાතියේ වැසිකිලි නෙවෙයි. ඒවා ජල මුද්‍රිත වැසිකිලි එන්නේ ඊට පස්සෙත් නෙමෙයි ඊටත් පස්සේ. මම ඔබට කිව්වේ පළවෙනියම තියෙන පොල් කොට කක්කුස්සි. පොල් කොට කක්කුස්සි කියලා කියන්නේ පොල් කොට දෙකක් දෙපැත්තට දාලා මැද පිටසක් එන විදිහට වටේට මේ පොල් ලතු පැලල්ලකින් වට කරලා ඒක තමයි පොල් කොට කක්කුස්සිය. වලක් උඩින් පොල් කොටන් 4ක් විතර දාලා මැද ඉඩසක් එන හිඩසක් එන විදිහට. එතකොට ඒ පොල් කොට උඩ වාඩි වෙලා තමයි මල මුත්‍ර බැහැර කළේ. වටේට මේ අමුතුවෙන් හදලා නැහැ, වහලක් නැහැ. මේ පොල් ලතු වලින් මේ පැලැල්ලකින් ආවරණය කරලා වටේට. එතකොට ඊට පස්සේ තමයි මෙන්න මේ කියන වල කක්කුසි සංකල්පය ආවේ. වල කපනවා ඊට උඩින් කොන්ක්‍රීට් ලෑල්ල තියෙනවා, ඊට උඩින් වැසිකිළිය හදා ගන්නවා. අර මල මුත්‍ර බැහැර කෙරෙන්නේ කෙලින්ම ඊට පහලින් තියෙන වලට. පරණ වෙනකොට දරා ගන්න බැරි දුර්ගන්ධයක් එනවා. නේ? පැහැදිලිනේ? හරි අමාරුයි. එතකොට ඊටත් පසු ආවේ බාල්දි කක්කුසි. මම මේ ගැන විස්තරය ඔබට මීට පෙර කතා කළා. බාල්දි කක්කුසි. ඒ කියන්නේ වැසිකිලි වලින් බැහැර වෙන සියලු මල මුත්‍ර ඊට යටින් තබන ලද බාල්දියකට එකතු වෙනවා. ඒක කොක්ක දාලා ඇදලා නගර සභා සේවකයෝ ඒක නගර සභාවේ එනවා තල්ලු කරගෙන යන මේ කරත්තයක් ඒකට දාගෙන යනවා. මේ ඒ සඳහා වෙනමම හිටියා නගර සභා සේවකයන්සේ බඳවාගත්ත දෙමළ ජන වර්ගයේ 15යි සම්මත ජන වර්ගවල උස් පහත් ભેද අද නැහැ. නමුත් එකල එහෙම දෙයක් තිබුණා. එතකොට දෙමළ ජන වර්ගයේ 15යි සම්මත ජන කොට්ටාසයක් මේ ඒ සඳහා කටයුතු කළා. ඒ අයට තමයි සක්කිලි කියලා කිව්වේ. අද අපි සක්කිලි කියන වචනේ වෙන වෙන අර්ථ වලින් පාවිච්චි කරන. නමුත් ඉස්සර හිටියේ වැසිකිලි බාල්දි ඇදපු අය තමයි සක්කිලි. ඒ වැසිකිලි බාල්දි ඇදපු ඒ බාල්දි කක්කුස්සි වලින් පසුව තමයි නල ඔස්සේ වෙනමම වැසිකිලි වලකට එහෙම නැත්නම් සෙප්ටික් ටැංක් එකකට ගිහිල්ලා මල මුත්‍ර බැහැර වෙන විදිහට වෙනමම ජල මුද්‍රිත වැසිකිලි, ඒ කියන්නේ වතුර ගහපුවම ඒ මල මුත්‍ර සියල්ල ගිහිල්ලා වෙනමම වැසිකිලි වලකට වැටෙන විදිහට මේ සකස් වුණේ ඊට පසුව. පැහැදිලිද? හරිද? දොරෙන් ඇතුළු වී වලට එබිකම් කර බැලී කවර අඩුපාඩුවක් පෙන්වා දෙනු ඇද්දැයි අපි විමතියෙන් බලා සිටි අතර මොනවා හරි ඇදක් උදක් කියයිද? මේ වැසිකිළිය හදලා තියෙනවා හරි නෑ ආපහු හදන්න කියලා කිව්වොත් කාට කියන්නද? නේ? මොනවා හරි අඩුපාඩුවක් පෙන්නයිද? නේ? අප විමතියෙන් බලා සිටි අතර ඔහුට පෙන්වීමට දෙයක් එහි නොවීය. ඔහු පිටුපස තාත්තා සැනසිලි සුසුමක් හෙළීය. හම්මේ ඇති යාන්තක් වැසිකිළිය හදලා ඉවර වුණානේ. හිතට ලොකු සැනසීමක්. නීතියෙන් බේරෙන්න වැසිකිළිය හැදුවා මිසක් වැසිකිළිය හැදුවේ එය භාවිත කිරීමේ උවමනාවෙන් නෙවෙයි. සමහරක් තැන්වල ඇත්තම කතාව ඕකයි. සමහරක් අය වැසිකිළියක තියෙන අවශ්‍යතාව දැනගෙන වැසිකිලි භාවිත කිරීමේ වටිනාකම දැනගෙන වැසිකිලි භාවිත නොකිරීමෙන් ඇතිවන සෞඛ්‍යමය ගැටලු පිළිබඳ අවබෝධයක් ලබාගෙන වැසිකිලි භාවිතයට යොමු වුණාට මේ ගම්වල හිටපු මේ මිනිස්සු පටබැඳිගේ හේරත්ලා වැනි අය වැසිකිළිය හැදුවේ නීතියෙන් බේරෙන්න මිසක් වැසිකිලි භාවිතයට උවමනාවෙන් නෙවෙයි. පැහැදිලිද? බලන්න ඒක පැහැදිලිව කතුවරයා මේ විදිහට කියනවා. වැසිකිළිය වැසි කලිය කියලා මෙතන තියෙන එක මේ පිල්ලම් එහාට මෙහාට වෙලා වැසිකිළිය තනා නිම වූ නමුත් අපි කිසිවෙක් එය පාවිච්චි නොකළේ. කවුරුත් පාවිච්චි කරන්නට තරම් එඩිතර වුණේ නැහැ. නීතියෙන් ගැලවීමට සෞඛ්‍ය පරීක්ෂකටත් අපටත් අවශ්‍ය වූයේ ගොඩනැගිල්ල පමණයි. ඔන්න පැහැදිලිවම ඔබට මේ කියන දේවල් ਵਿਚාරවලට යොදා ගන්න පුළුවන්. වැසිකිලි සෑදීමේ කාර්යයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා తాවකාලික ජයග්‍රහණයක් ලැබුවා. ඔහුට පුළුවන්කම ලැබුණා පටබැඳිගේ හේරත් වැනි පවුල්වල කිසිදා වැසිකිළියක් හදන්නට
තුන් හිතකවත් තිබිච්ච නැති පටබැඳිගේ හේරත්ලා වැනි පුද්ගලයන් ඉන්න පවුල් වලට පවා බලෙන් හරි වැසිකිළියක් හදවන්න. හොඳින් හරි නරකින් හරි. නමුත් එහෙම කළාට ඒ වැසිකිළිය පාවිච්චි කිරීම ඔවුන් අතින් සිදු වුණේ නැහැ. සමහර විට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හිතන්නට ඇති මොකද ඔහු කොහොමත් නාගරික පුද්ගලයෙක් නිසා ඔහු හිතන්නට ඇති මේ මිනිස්සු මේ වැසිකිළිය පාවිච්චි කරાવી කියලා. අනිවාර්යයෙන්ම මේ මිනිස්සු මේ වැසිකිළිය පාවිච්චි කරાવી කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හිතන්නට ඇති. නමුත් ඒක එහෙම සිද්ධ වුණේ නැහැ. මොකද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ වැසිකිළි භාවිතය ඇති වැදගත්කම, වැසිකිළි භාවිතා නොකිරීමෙන් ඇතිවන රෝගාබාධ මේ කිසියුතු දෙයක් ගැන පැහැදිලි කිරීමක් කළේ නෑ මේ මිනිස්සුන්ට. හුදෙක් වැසිකිළියක් සෑදිය යුතු බව පමණයි ප්‍රකාශ කළේ. බලන්න. එක්තරා විදියකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැසිකිළි හැදුවා. ඒක හරි. වැසිකිළි සෑදුනා. නීතියට බයි. හැබැයි ඒ වැසිකිළියෙන් ප්‍රයෝජන ගත්තේ නෑ බොහෝ දෙනා. වැසිකිළිය තැනීමෙන් පසු ඒ අනිවාර්යෙන්ම පාවිච්චියට ගනු ඇතැයි ඉන්ස්පෙක්ටර් සිතුවාද විය හැකියි. මේ ඉන්ස්පෙක්ටර් හිතන්නට ඇති වැසිකිළිය තැනීමෙන් පසුව ඒක මේ අය පාවිච්චි කරાવી කියලා. අපි නම් මෙයට කක්කුස්සිය කියාවත් නොකීවෙමු. අර කක්කුස්සිය කියන වචනේ සාමාන්‍ය ග්‍රාමීය වහරනේ. ඒ නිසා කක්කුස්සිය කියලාවත් අඩුම තරමේ මේගොල්ලෝ මේ අලුතින් සාදන ලද වැසිකිළිය හැඳින්නුවේ නැහැ. පැහැදිලිද? තේරුණාද? අපට නුහුරු එය අප හැඳින් වූයේ වැසිකිළිය යන නුහුරු එහෙත් ගෞරවාන්විත නමිනි. අපට නුහුරු මේ අලුත් භාණ්ඩය එහෙම නැත්නම් අලුතෙන් සාදන ලද මේ දෙය මේ අය හැඳින්නුවේ වැසිකිළිය කියන ගෞරවාන්විත නුහුරු නමින්. මේ අතර මල්ලීත් නංගීත් එය වෙනත් වැඩකට යොදාගත්ත. එනම් සෙල්ලම් බත් තිබීමටත් සෙල්ලම් කඩ දැමීමටත්. ඒ කියන්නේ මේ මල්ලී නංගී ඒක වෙනමම වැඩකට යොදාගත්තා. ඒ තමයි සෙල්ලම් කරන්න. ඇත්තම කතාව. සෙල්ලම් බත්තු යන්න, සෙල්ලම් කඩ දාන්න. හාස්‍ය රසය ගෙන දෙනවා. හාස්‍යෝත්පාදකයි. නමුත් ඒ හාස්‍ය රසය හරහා එක්තරා විදියකින් සියුම් කෙනිත්තිල්ලක් කරනවා. ඒ කියන්නේ මොකද්ද? මේ මිනිස්සුන්ට වැසිකිළිය හැදුවට ඒ මිනිස්සුන්ට ඇත්තටම ඒ වැසිකිළිය භාවිතා කිරීමේ උවමනාවක් තිබුණේ නැහැ. මොකද එහි වටිනාකම, එහි වැදගත්කම ඔවුන්ට අවබෝධ කරවන්නට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කටයුතු කළේ නැහැ. අන්තිමට මේ නංගී මල්ලි සෙල්ලම් කඩ දාන්න, සෙල්ලම් බත්තු යන්න පාවිච්චි කළා. එතනම තියෙනවනේ නේ. අරමුණ වැසිකිළි සෑදීමේ අරමුණ ඉටු වුණාට වැසිකිළි භාවිතා කරන ඒ උවමනාව ඉටු වුණේ නැති බව. මෙතනින් එහාට විස්තර කරන්නේ මේ ඡේද දෙකක් පුරා. ඡේද දෙකක් පුරා විස්තර කරන්නේ මේ අතීත ජනතාව තමන්ගේ ශරීර කෘත්‍ය එහෙම නැත්නම් සිරුරු කිස ශරීර කෘත්‍ය සිදු කිරීම සඳහා මේ කැලෑ රොද භාවිතයට ගත්ත හැටි. නේ කැලෑ රොද භාවිතයට ගත්ත හැටි. එතකොට එතන ඒ කරන විස්තරයෙන් අපට පැහැදිලි කරනවා එසේ කැලෑ රොදට පිවිසෙනකොට ලැබපු අමිහිරි අත්දැකීම්. එනද අමිහිරි අත්දැකීම්. ඒ වගේම එය සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොරයි. පැහැදිලිද? එතකොට මෙන්න අතීතයේ ගැමි ජනතාව මේ කැලය Tamanගේ ශාරීරික අවශ්‍යතා සඳහා පාවිච්චි කරපු හැටි. හරිද බලන්න. සෑමදාම උදෑසන අපි එක් එක්කෙනා එක එක දිසාවෙන් කැලෑ රොදට පිවිසෙමු. හැමෝම අත්වැල් අල්ලගෙන එකට යන්නේ නැහැ. විවිධ පැති වලින් විවිධ වෙලාවට ඉතින් නේ කැලෑ රොදට පිවිසෙමු. පඳුරු ඈත් මෑත් කර රිංගන අපට කෙනෙකුට නිදහසේ වාඩි වී සිටීමට තරම් ඉඩ කඩ ඇතිව ගස් කොළන් වලින් වටවුණු බිම් කඩක් හමු වේ. දැන් ඔබ කල්පනා කරනවා ඇති මේ වගේ කැලෑවකට ගිහිල්ලා මෙහෙම ඉඳගත්තම් වටේ පිටේ පේන්නේ නැද්ද කියලා. නෑ, පේන්නේ නෑ ඇත්තට. මොකද හේතුව අර කැලෑවක ගස්වල තියෙන ඒ ඝනත්වය, ශාක ඝනත්වය නිසා උපරිම පේන සීමාව අඩුයි. ළඟට එනකම් ගොඩක් වෙලාට පේන්නේ නෑ. එහෙම දෙයක් තියෙනවා. පැහැදිලිද? එතකොට මේ ගස් කොළන් වලින් වටවුණු බිම් කඩක් හමු වෙනවා. ගස් මෑත් කරන අඩිය තබන හඬින්ම නිලමැසි හමුදාවක් රූංගාගෙන අහසට නැගාවොත්
අපි එතනින් වහාම පසුබසින්. ඒ කියන්නේ ගස් ඈත් මෑත් කරලා අඩිය තබන හඬින්ම නිලමැස්සන් අහසට නැගුණොත් දන්නවා එතන බොහොම ළඟකදී කවුරු හරි කෙනෙක් පාවිච්චි කරපු තැනක් කියලා. ඒ නිසා එතනින් ඉවත් වෙනවා. මොකද එකක් එතන දුර්ගන්ධයක්, ඒ වගේම අනිත් අයගේ මල පහ Tamanට පෑගෙන්න පුළුවන්. අනිත් එක මේ අය සෙරෙප්පු භාවිතා කිරීමක් කළේ නැහැ. පැහැදිලිද? ඒ නිසා ඉක්මනට එතනින් වෙන පැත්තකට යනවා. වනරොදින් පිටවන පිරිමින් කෙලින්ම යන්නේ වත්ත පහලින් ගලා යන ඇල පාර වෙතට. ශරීර කෘත්‍ය සිදු කරලා සරමත් ටිකක් උස්සගෙන නැත්තම් බැහැනි සරමත් ටිකක් ඔසවාගෙන මේ ඉක්මනින්ම යන්නේ වත්ත පහලින් ගලා යන මේ ඇල පාර වෙතයි. අර ඒ දණ්ඩක් දාලා තිබුණේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැටෙන්න ගියේ. මේ පැහැදිලිද? එතකොට මේ කෙලින්ම යන්නේ ඇල පාර වෙතටයි සෝදා පවිත්‍ර කර ගැනීමේ කාර්යය සඳහා. කවුරු හරි මහත්යන් කෙනෙක් ආවොත් නම් එහෙම මේ යන්න බෑනේ කලිසම් ඇඳගෙන මේ ඇල පාර වෙතට. ඒ නිසා මහත්යන් කෙනෙක් ආවොත් එහෙම අර ඒකනේ අර තිකෝනිස් වතුර පනිට්ටුවක් දෙන්න කියලා තියෙන්නේ. මහත්යන් කෙනෙක් ආවොත් එහෙම වතුර පනිට්ටුවක් අරගෙනම පොල් කට්ටකුයි වතුර පනිට්ටුවකුයි අරගෙනම තමයි කැලෑවට බැද්දට පාත් වෙන්න කියලා අනේ දෙන්නේ. පැහැදිලි කවුරු හරි වැදගත් කවුරු හරි කෙනෙක් ආවොත්. පැහැදිලිද? එතකොට අර දැන් සාමාන්‍ය පිරිමි සාමාන්‍යයෙන් ඔය ඇල පාරට ගිහිල්ලා දැන් ඇල පාරෙත් මෙහෙම ටිකක් පල්ලෙහාට පල්ලම බහින්න එපා ඇලට. ඇලට පල්ලෙහාට බහින්න ඕනේ. ඒ නිසා ඇලට පල්ලෙහාට බහැලා දෙපැත්ත බලලා ඉවර වෙලා එතන ඇල පාරේ එහෙමම සරම ටිකක් ඔසවාගෙන ඇල පාරේ ඉඳ ගන්නවා. එතකොට ඉඳගෙන අර සෝදා ගැනීමේ කටයුත්ත ස්වභාවිකවම සිද්ධ කර ගන්නවා. පැහැදිලිද? ඒක තමයි මෙතන කියන්නේ. හරිද? එතකොට ගැහැණුන්ට ඒක කරන්න බෑනේ. කාන්තාවන්ට ඇල පාරට ගිහිල්ලා සෝදා ගැනීමේ කටයුත්ත කරන්න බෑ. කාන්තාව ටික මොකද කරන්නේ? ගැහැණු වතුර පනිට්ටුවකුත් රැගෙන පොල්ලතු මැස්සටත් දර මැස්සටත් අතර වන හිස් බිම් තීරුවට යති. මෙහි පිටුපසින් බඩ වැටියකි. ඉදිරිපසින් එනසාල් පඳුරු කීපයකි. එහි ගිය කෙනෙකු පිටත සිටින අයෙකුට පෙනින්නේ නැත. ඔන්න කාන්තාවන් කරන විදිහ. අපි පොඩ්ඩක් එක පැහැදිලි කරගනිමු. දැන් අපිට මතකයි අපේ ගෙවල් වලත් ඔය අතීතයේ ඔබේ අම්මලා තාත්තලාගෙන් උත් අහන්න සාමාන්‍යයෙන් අදටත් සමහරක් ගෙවල් වල එහෙමයි. මේ කනේ කාමරවලටම සම්බන්ධ වුණු බාත්රූම්ස් එහෙම නැත්නම් නාන කාමර වැසිකිලි මේ දේවල් අතීතයේ තිබුණේ නැහැ. ඔබ කල්පනා කරලා බලන්න ඔබේ ආච්චි අම්මලාගේ ගෙදර සීය තාත්තලාගේ ගෙදර මහ ගෙවල් වල මේ තත්ත්වය සමහර විට තියෙනවා. වැසිකිළිය තියෙන්නේ ගෙදරින් ඈත. ඉස්සර වැසිකිළියක් එහෙම ගේ ළඟින් හදන්න දෙන්නෙත් නැහැ ඉස්සර. මට මතකයි අපේ වැසිකිළියක් ඔය අලුතෙන් හදනකොටත් අපි පුංචි කාලේ මේ ගෙදර ඉඳන් කොච්චර දුරක්ද ලිඳේ ඉඳන් කොච්චර දුරක්ද ඒවා ඔක්කොම කියන්න ඕනේ. නගර සභාවෙන් අවසර ගන්න ඕනේ. එතකොට මේ වැසිකිළිය හැදුවේ ගෙදරින් ඈත ටිකක්. එතකොට වැසිකිළියට යන්න ඕනේ. රැයකට හදිස්සියක් වුණොත් එහෙම නේ මේ වැසිකිළියට යන්න දොරවල් අරගෙන ඉතින් අර රැයට යන්න ඕනේ වැසිකිළියට. හදිස්සියක් වුණොත්. ගෙදරින් දුර හදලා තිබුණා. එතකොට ඒ පසු කාලීන. එතකොට දැන් මෙතනත් අර ඒ ওই තත්ත්වත් නිසාම ගොඩක් වෙලාට ඉස්සර ගෙවල් වල ඇඳන් යට. ඒ කියන්නේ වයසක අය ඉන්නම ඕනේ නැහැ. ඉස්සර ගෙවල් වල ඇඳන් යට වෙනමම අර බෙලෙක් වලින් හදපු පෝච්චි තිබුණා. වැසිකිලි පෝච්චි වෙනමම බෙලෙක් වලින් හදපු අඬු තියෙන අර ලෙඩ්ඩු ළඟ සමහරක් වෙලාට අද තියෙන්නේ බෙලෙක් පෝච්චි නේ මල මුත්‍රා කරන්න හදිස්සියක් වුණාම ඉස්සර ගෙවල් වල අපේ ගෙවල් වල ඇඳ යට තිබුණා නේ එහෙම තිබුණා අපේ ගෙවල් වල මොකද හේතුව රැයකට හදිස්සියක් වුණොත් එහෙම දොරවල් අරගෙන පිටිපස්සේ දොරවල් අරගෙන මේ යන්න කරන්න අමාරු නිසා තද බල ලෙස බඩේ අමාරුවක් හැදුනොත් එහෙම මේ දරා ගන්න බැරි නම් සමහරක් වෙලාට අර ඒ ඇඳ යට තියෙන ඒ ආච්චි අම්මලාගේ මේ සීයලාගේ ඇඳ යට තියෙන ඒ පෝච්චි අරගෙන තමයි බෙලෙක් පෝච්චි අරගෙන තමයි ඒකේ තමයි ඒ කටයුත්ත කළේ කරලා ඒකට පියනක් තියෙනවා වහලා තියෙනවා පහුවෙන්ද උදේට තමයි විසි කරන්නේ පැහැදිලිද
එහෙම තත්ත්වයක් තිබුණා. අද ඒ තත්ත්ව නැහැ. අද ඇඳන් යට එහෙම තියලා තියන්නේ නැහැ. පැහැදිලිද? අද තියෙන්නෙම මේ කාමරවලටම අනුබද්ධිත බාත්රූම් එහෙම නැත්නම් ටොයිලට්ස් එහෙම නැත්නම් අපි කියන්නේ නාන කාමර සහ වැසිකිළිනේ තියෙන්නේ. ඉස්සර එහෙම නැහැ. හරිද? අදටත් සමහරක් පළාත්වල ඒ තත්ත්වයේ තියෙනවා. හරිද? එතකොට මෙතන කියනවා ගැහැණු වතුර පනිට්ටුවකුත් රැගෙන පොල්ලතු මැස්සටත් ඒ කියන්නේ ගෙදර පිටිපස්සේ තියෙනවා පොල්ලතු ගොඩ ගහන මැස්ස. එහා පැත්තේ තියෙනවා දර මැස්ස. එතකොට පොල්ලතු ගොඩ ගහන මැස්සයි දර මැස්සටයි අතර තියෙන හිස් බිම් තීරුවට යනවා. එතන වාඩි වෙලා තමයි පවිත්‍රතා කටයුතු කරන්නේ. ඒ පිටුපසින් බඩවැටියක. පිටිපස්සෙන් බඩවැටියක් තියෙනවා. ඒ නිසා එන කෙනෙක්ව පේනවා. පැහැදිලිද? එතන ඉන්න කෙනෙක්ව පිටතින් එන කෙනෙකුට පේන්නේ නැහැ. බඩවැටියක් තියෙනවා පිටිපස්සෙන්. ඉදිරිපසින් එනසාල් පඳුරු කීපයක. ඉස්සරහින් එනසාල් පඳුරු කීපයක් බබලා තියෙනවා. එතකොට ඒ නිසා එතනට ගිහිල්ලා අර ඒ පවිත්‍රතා කටයුත්ත කරගන්නකොට මේ කාටවත් පිටත කෙනෙකුට පේන්නේ නැහැ. දැන් රොබර්ට් නොක්ස් පවා සඳහන් කරනවා ඉංග්‍රීසි ජාතික රොබර්ට් නොක්ස් අවුරුදු 19ක් අපේ රටේ හිටපු ඉංග්‍රීසි ජාතික රොබර්ට් නොක්ස් විසින් රචනා කරන ලද The Historical Relation of Ceylon කියන පොත එහෙම නැත්නම් ඩේවිඩ් කරුණාරත්න විසින් සිංහලයට පරිවර්තනය කරපු එදා හෙළදිව නේ එදා හෙළදිව කියන කෘතියේ බොහොම පැහැදිලිව තියෙනවා මේ සිංහල ජනතාව තමන්ගේ ශරීර කෘත්‍ය සිදු කරාම වතුරෙන් එම ප්‍රදේශ සෝදා ගැනීම සිදු කරනවායි කියන දේ. ඒ කියන්නේ ඒ කාලේ ඉඳන් මේ දේ තිබිලා තියෙනවා. එන දේකනේ කියන්නේ ගොඩක් වෙලාවට මේ සුද්ධ පිහද ගනිද්දි අපි හොදලා පිරිසිදු කරගන්නට මේ කටයුතු කරපු જાතියක් කියලා. සුද්ධ ඒ කටයුත්ත කරලා පිසක දමා ගනිද්දි අපි සෝදා පවිත්‍ර කර ගැනීමට හුරු වෙච්ච જાතියක් කියන දේ. පැහැදිලිද? එතකොට මෙන්න මේ විදිහට තමයි මේ අය උදෑසන වැසිකිලි භාවිතය නොමැති කාලයේදී කැලෑ රොදේ සඳහා පාවිච්චි කළේ. රාත්‍රී කාලයේහි නම් කැලෑ රොදෙහිද අරතරම් ඇතුළට යෑම අවශ්‍ය නොවේ. මොකද කළුවරයි. අනිත් එක මේ සෑහෙන දෙනෙක් එන්නේ නැහැ රාත්‍රී කාලයට. හදිසිම අවශ්‍යතාවක් ඇති වුණොත් නෙන්නේ. පැහැදිලිද? හරිද? එතකොට කැලෑ රොදෙහි ඇතුළටම යන්න අවශ්‍ය නැහැ. මේ ගමනට වඩාත්ම හොඳ පොල් කටුවක ගසන ලද ඉටිපන්දම. ඒ කියන්නේ පොල් කටුව මෙහෙම හරවලා නේ පොල් කටුව දැන් පොල් කටුව මෙහෙම හරවලා ඒ හරවපු පොල් කටුවේ මෙතන ඉටිපන්දම ගහනවා. එහෙම ගහලා මේ පොල් කටුව තමන්ගේ පැත්තට හරවගෙන තමයි යන්නේ. හරිද? මොකද ඒ කාලේ ටෝච් තිබුණේ නැහැ. එහෙම නැත්නම් බැස්ටිය කියලා නේ කියන්නේ බැස්ටිය කියලා කියනවා. බැටරි කෑල්ල කියලා කියනවා. ඒ කියන්නේ බැස්ටිය බැටරිය කියලා කියන්නේ ටෝච් එකට. ඉස්සර ගමේ මිනිස්සු බැස්ටිය කියලා කිව්වේ ටෝච් එකට. විදුලි පන්දමට. එහෙම නැත්නම් බැටරිය කියලා කිව්වෙත් ටෝච් එකට. ඒක තමයි ගමේ මිනිස්සුන්ගේ හැටි. දැන් සෙරෙප්පු දෙකට කියන්නේ බාටා එක. බාටා දෙක. බාටා දෙක කියලා කියන්නේ. අදටත් සමහරක් වෙලාවට කියනවා බාටා දෙක කියලා නේ කියන්නේ. ඒ කියන්නේ අර බාටා කියලා කියන්නේ එක්තරා වෙළඳ නාමයක් නේ. නමුත් කියන්නේ බාටා දෙක කියලා. නේ? සෙරෙප්පු දෙකට කියන්නේ බාටා දෙක. එහෙමනේ. ඒ වගේ අර බැස්ටිය බැටරිය කියලා කිව්වේ ටෝච් එකට. ඉතින් මේ කියන කාලවල වල ඔය කියන ටෝච් අරවා මේවා තිබුණේ නැහැ. විදුලි පන්දම් තිබුණේ නැහැ. තිබුණත් ඒවා නාගරික ජනතාවට පමණයි තිබුණේ. ඒතර මේ අය කරන්නේ හදිස්සියේ එහෙම යන්න ඕන වුණොත් එහෙම පොල් කට්ට මෙහෙම හරවලා ඉටිපන්දම ඒකේ පොල් කට්ටේ ගහ ගන්නවා. ඉටිපන්දම් කොටේ. සම්පූර්ණ ඉටිපන්දම නෙමෙයි ඉටිපන්දම් කොටේ. ගහගෙන තමන්ගේ පැත්තට හරවගෙන මේ කැලෑවේ යනවා. නැත්තම් මේ පැත්තට හරවගත්තොත් නිමෙනවා. තමන්ගේ පැත්තට හරවගෙන ගිහිල්ලා සුදුසු තැනක් හම්බුනාම ඒ අර පොල් කටුවේ ගසන ලදේ ඉටිපන්දම සහිත පොල් කටුව මේ තමන්ගේ පැත්තට හරවගන්නේ නැහැ. තමන්ගේ පැත්තට හරවගත්තොත් එහෙම අවට හාත්පස කළුවරයි තමන් ඉන්න තැන හොඳට පේනවා. එහෙම වුණොත් බෑනේ. පැහැදිලි. ඒ නිසා තමන්ගේ පැත්තට හරවගන්නේ නැහැ. මෙහෙම ඉවතට හරවගෙන අනිත් පැත්තට හරවනවා. අනිත් පැත්තට හරවලා කොළ ගොඩ උඩ ඒක හොඳට මේ සමබර කරලා තියනවා. නැතිමනම් ගල් කැට 3-4ක් ඒ ළඟ තියෙන ගල් කැට 3-4ක් තියලා මේ පොල් කට්ට අර හරවපු පොල් කට්ට මේ ඉවතට එළිය විහිදෙන විදිහට තියෙනවා. එතකොට තමන් ඉන්න තැන අඳුරුයි. නමුත් එළියෙන් කවුරු හරි ආවොත් පේනවා.
එහෙම තමයි ඉටිපන්දම ගහපු ඒ පොල් කටුව හරවනවා. පැහැදිලිද? නැත්තම් බෑ. වැරදි පැත්තට තමන්ගේ පැත්තට හරවගත්තොත් එහෙම ඉතින් අර මේ පහන් කූඩුවට ලයිට් දැම්මා වගේ තමයි. ඒ නිසා එහෙම කරන්නේ නැහැ. අර ඒ එතනට ආවයින් පස්සේ මෙහෙම අනිත් පැත්තට හරවනවා. එතකොට තමන්ගේ තැන අඳුරුයි. අර හරවගත්තාම කවුරු හරි කෙනෙක් ආවොත් එහෙම පේනවා. එහෙම කවුරු හරි කෙනෙක් එනවා නම් අනිත් එක කොලාතු සද්ද වෙන හඬ එනවා. එතකොට කළ මේ උගුර පාදනවා. එතකොට එහෙම උගුර පාදපුවම අර නොදැන එන කෙනා ඈතකට යනවා. මොකද එයා දන්නවා මෙතන කවුරු හරි ඉන්නවයි කියලා. පැහැදිලිද? ඒ විදිහට. හරිද? බලන්න. එතකොට මෙතන පොල් කටුව අනිත් පැත්තට හරවා තැබූ කල්හි ඉඳගෙන සිටින තැනැත්තා නොපෙනෙන හේයිනි. පොල් කටුව අනිත් පැත්තට හරවලා තිබ්බහම අර ඉඳගෙන ඉන්න කෙනාව පේන්නේ නැහැ. එහෙත් හැමදාම ගෙදර ඉටිපන්දම් මැත්තේ නැත. මොකද මේ වගේ හිඟපාඩු නිවෙස්වල හැමදාම ගෙදර ඉටිපන්දම් නැහැ. වැස්සක් සුළඟක් ඇතොත් කුප්පි ලාම්පුව ගෙන යාමටද නොපුළුවන්. වැස්සක් හුළඟක් තියෙනවා නම් අර භූමි තෙල් කුප්පි ලාම්පුව ගෙන යන්නත් බෑ. එවිට හුළුවත්තකටත් වඩා හොඳ හනස්සකි. හුළුවත්ත ගෙනියන්න පුළුවන්, හැබැයි එළිය වැඩි හුළුවත්ත ගෙනිච්චාම. නේ හුළුවත්ත පත්තු කරගෙන ගෙනිච්චාම එළිය වැඩි. ඒ නිසා හුළුවත්තකටත් වඩා හොඳ හනස්සක් පත්තු කරගත්තාම මොකද ඉස්සර ගෙදර කුස්සියේ ලිපේ ගින්දර නිමන්නේ නැහැ. ගිනි අඟුරු ටික එහෙමම තියෙනවා. ලිප හෝ ගාලා ඇවිලෙන්නේ නැහැ. ගෙදර කුස්සියේ ලිපේ ගිනි රස්නේ තියෙනවා. ගිනි අඟුරු ටික තියෙනවා. ඕනම වෙලාවක ලිපට පිඹලා ගිනි පත්තු කරගෙන මේ කේතලේ ලිප තියාගන්න, උණු වතුර වක් කරගන්න පුළුවන්. එතකොට ඒ නිසා හනස්සක් අරගෙන අර ලිපේ ගින්දරෙන් පත්තු කරගෙන ඔන්න යනවා මේ කැලෑ රොදට. හරිද? එතකොට මේ හනස්ස අර තැනට ගියයින් පස්සේ ටික වෙලාවක් හනස්ස හිමීට නිමලා ඒ කටයුත්ත ශරීර කෘත්‍ය සිදු කරලා නැවත හනස්ස මෙහෙම හොඳට ගසලා පිඹලා පත්තු කරගෙන ආපහු එන්න පුළුවන්. පැහැදිලිද? මේ තියෙන්නේ හුළුවත්තකටත් වඩා හොඳ හනස්සකි. හනස්ස කියන එක දන්නවනේ. පොල් ගහේ අපිට පොල් වල්ලත් එක්ක ඉන්නේ හනසු. සමහර හනසු මේ ඊටමත් උපකාරශීලීය. සමහරක් හනසු බොහොම උපකාරශීලී. නේ? ඒවා එළිය අනවශ්‍ය විට ටිකක් නිදි කරවා අවශ්‍ය විටක දල්වා ගැනීමට පුළුවන්. නේ? එළිය අනවශ්‍ය විටකදී නිදි කරවලා, ඒ කියන්නේ අර ශරීර කෘත්‍ය කරන වෙලාවට නිදි කරවලා තියලා, ඒ කියන්නේ මදක් නිමලා තියලා අවශ්‍ය වෙලාවකට නැවත පත්තු කරගන්න පුළුවන්. එළිය ඇතත් නැතත් පාරක් තොටක් අපවිත්‍ර නොකිරීමට කවුරුත් පරිස්සම් වූහ. අන්න ගැමියන්ගේ විශ්වාස. දැන් ඔබට කතා කරන්න පුළුවන් මේ විචාරවලදී සමහර විට එන්න පුළුවන් මේ අපට වැසිකිළියක් කෙටි කතාව තුල තිබෙන ගැමියන්ගේ පාරම්පරික විශ්වාස. එතකොට ඔන්න මෙතන යන්න එක දෙයක්. තව ඉස්සරහට තව ඒවා එනවා. මේ ගැමියන් තුල තිබිච්ච විශ්වාස, සාම්ප්‍රදායික විශ්වාස. මේ එලියක් ඇතත් නැතත්, ඒ කියන්නේ එලියක් Tamange අතේ තිබුණත් නැතත් යන පාරේ මේ මල මුත්‍ර පිට කිරීම කලේ නැහැ. විශේෂයෙන්ම මල පහ කිරීම. යන පාරේ මල පහ කිරීම කරේ නැහැ. මොකද Tamanගේ ශරීරයෙන් බැහැර වෙන දෙයක්. ඒ නිසා Tamanගේ ශරීරයෙන් බැහැර වෙන දෙයක් නිසා අනිත් අයගේ කකුල් වලට පෑගෙන්න හිතාමතා මේ පාරවල් වල ඒ කටයුත්ත කලේ නැහැ යන පාරේ. ඒ කියන්නේ යන පොඩි අතුරු, ඒ කියන්නේ අපි කියන්නේ අඩිපාරේ, ඒ කැලෑවට ගිහිල්ලාම ඔය අඩිපාරවල් එහෙම හැදිලා තියෙනවානේ. එතකොට ඒ අඩිපාරේ කවුරුත් ඒ කටයුත්ත කරේ නැහැ. කොච්චර බැරි අමාරු වුණා නේ. පාරක් තොටක් අපවිත්‍ර නොකිරීමට කවුරුත් පරිස්සම් වූහ. එසේ කළහොත් අදෝමුඛයෙහි ගෙඩි සෑදිතයි යන විශ්වාසය කා තුලත් තදින් මුල් බැසගෙන පැවති බැවින්. එහෙම කළොත් එහෙම අනිවාර්යෙන්ම අදෝමුඛයෙහි එහෙම නැත්තම් මේ අපි කියන්නේ පසුපස නේ, පස්සේ එහෙම නැත්නම් අදෝමුඛේ, එහෙම නැත්නම් මල පහ කරන ඒ තැන මේ අදෝමුඛයෙහි ගෙඩි සෑදිත නේ. ගෙඩි සෑදිතයි යන විශ්වාසයේ කා තුලත් තදින් මුල් බැසගෙන පැවතුණා. පැහැදිලිද? ඒ නිසා කවුරුත් ඒ කටයුත්ත කළේ නැහැ. මොකද ඒ වගේ විශ්වාස තියෙනවනේ. රෙදිවැල් යටින් යන්නේ නැහැ. සාම්ප්‍රදායික විශ්වාසනේ රෙදිවැල් යටින් යන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් අත මෙහෙම තියන් ඉන්නවා නම් ඒ අත යටින් යන්නේ නැහැ. හදිසියෙ දන්නේ නැතුව ගියොත් එහෙම කියනවා ආපහු යන්න කියලා අනිත් පැත්තට. අදටත් ඔය අප තුල මේ විශ්වාස තියෙනවනේ නේ. එහෙම දෙයක් තමයි උතන කියන්නේ.
හරි. හොඳයි. බලන්න. අලුත් අවුරුද්දේ අලුත් පන්තියකට ගිය විට අපට ඉගැන්වූ විෂයන් අතර සෞඛ්‍ය විද්‍යාවද විය. ඒ කියන්නේ දැන් මේ දරුවා 5 වසරෙන් 6 වසරට ගියා වෙන්නට පුළුවන්. ඒ වගේම තේනද 5 කියන්නේ 5 වසරෙන් 6 වසරට ගියා වෙන්න පුළුවන්. දැන් අපිත් ඔය අත්දැකීම ලබනවනේ. මොකද 5 වසරට වෙනකන් අපිට පරිසරය කියලා විෂයක් තියෙනවා. ඒ විෂය අපිට මේ 6 වසරට යනකොට ඔන්න විද්‍යාව ලෙස අපි හඳුන ගන්නවා. ඒ වගේම වෙනමම සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය නැත්නම් සෞඛ්‍ය විද්‍යාව කියලා අපි ඒ විෂය හඳුන ගන්නවා නේ. සයන්ස් ඒ වගේම මේ හෙල්ත් සයන්ස් කියලා අපි ඉගෙන ගන්න. පැහැදිලිද? එතකොට මෙතනත් මේ දරුවත් දැන් බලන්න තාර්කිකයි. උදාහරණයක් හැටියට දැන් වැසිකිළිය හදලා ඉවර වෙන්නේ හරිද? වැසිකිළිය හදලා ඉවර වෙන්නේ 1924 12/1. ඒ කියන්නේ දෙසැම්බර්. ඒ කාලේ තිබිච්ච බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටතේ අර ක්‍රිස්මස් වැකේෂන් එක එහෙම නැත්නම් නත්තල් නිවාඩුව කොහොමත් මාසයක් ලැබෙන. එතකොට එයින් පස්සේ අලුත් අවුරුද්දේ අලුත් පන්තියකට ගියා කියන එක මෙතන තාර්කිකයි. හරි. අලුත් අවුරුද්දේ අලුත් පන්තියකට ගිය විට අපට ඉගැන්වූ විෂයන් අතර සෞඛ්‍ය විද්‍යාවද විය. නේ? සෞඛ්‍ය විද්‍යාවක් තිබුණා. ඒ කියන්නේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය අද කාලේ හඳුන්වන්නේ එහෙමනේ. විෂ බීජ හා ක්ෂුද්‍ර ප්‍රාණීන් පිළිබඳවද මෙහිදී උගන්වනු ලැබිනි. අන්න මේ කතකයා එහෙම නැත්නම් මේ ලොකු මල්ලි නිවසේදී නොලද අධ්‍යාපනය දැනුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් නොලද දැනුම පාසලේ සෞඛ්‍ය විද්‍යාව කාලච්ඡේදයේදී ඔහු ලබනවා. බලන්න විෂ බීජ හා ක්ෂුද්‍ර ප්‍රාණීන් පිළිබඳවද මෙහි උගන්වනු ලැබින. ඒ අනුව ඇතැම් ලෙඩ රෝග සෑදුනේ ඔවුන්ගෙන්. ඇතැම් ලෙඩ රෝග හැදුනේ ඔවුන්ගෙන්. මේ විෂ බීජ සහ ක්ෂුද්‍ර ප්‍රාණීන් මේ කියන්නේ මොනවා ගැනද? විෂ බීජ සහ ක්ෂුද්‍ර ජීවීන්. අද අපි ක්ෂුද්‍ර ජීවීන් කියලා කිව්වට ඉස්සර හැඳින්වුවේ ක්ෂුද්‍ර ප්‍රාණීන් කියලා. එතකොට මෙන්න පාසලේදී ඔහු ලබනව නව විද්‍යාත්මක දැනුම. නේ ගැමියන් හැටියට ඒ දරුවන් තුල පැවතුණු අර සාම්ප්‍රදායික දැනුම වෙනුවට ඔහු ලබනවා නවීන විද්‍යාත්මක දැනුම. එතකොට මේ නවීන විද්‍යාත්මක දැනුමේදී ඔහු ඥානනය වෙනවා. එහෙම නැත්නම් ඔහු දැනුම්වත් වෙනවා. ලෙඩ රෝග සමහරක් ඒවා හැදෙන්නේ මෙන්න මේ විෂ බීජ සහ ක්ෂුද්‍ර ජීවීන් නිසා කියලා. මෙය මෙතෙක් මා සිතා සිටි රෝග නිදාන වලට වඩා වෙනස් විය. නේ මෙච්චර දවසක් හිතාගෙන හිටපු රෝග නිදාන වලට වඩා, ඒ කියන්නේ නිදාන කියලා කියන්නේ රෝගයන් හට ගන්නට මූලික වෙන දේ නිදාන. හරිනේ. රෝග නිදාන වලට වඩා වෙනස් විය. කුමන ලෙඩක් සෑදී වෙද මහතා ළඟට ගියත් ඔහු කීවේ වාතය පිත නැතහොත් සෙම කිපීමෙන් එය හටගෙන ඇති බවය. ඔන්න වෙද මහතාගේ මතය. මේ වෙද මහතාගේ මතය. මොන ලෙඩක් හැදිලා ගියත් වෙද මහත්තයා ගමේ වෙද මහත්තයා කියන්නේ එක්ක වාතය එහෙම නැත්නම් පිත නැත්නම් සෙම කෝප වෙලයි කියලා. තුන්දොස් කියලා කියන්නේ තුන්දොස් කෝප වෙලා. එතකොට වාතය පිත නැතහොත් සෙම කිපීමෙන් හටගෙන ඇති බව. අම්මා හා තාත්තාත් එසේම විශ්වාස කළ අතර අම්මයි තාත්තයි දෙන්නත් මේ කතකයාගේ මව සහ පියා, ඒ කියන්නේ පටබැඳිගේ හේරත් සහ මේ මව එසේම විශ්වාස කළ අතර යක්ෂ දෝෂ හා ප්‍රේත දෝෂ වලින්ද ලෙඩ හට ගන්නා බව ඔවුන් අතර ඇති වූ කතාබස් වලින් පැහැදිලි විය. සාමාන්‍ය ගැමි මතය. අපට ඒවා 100% බොරුයි කියන්නට බෑ. අපට ඒවා එසේම බැහැර කරන්නට ප්‍රතික්ෂේප කරන්නට බෑ. මොකද ගමේ වෙද මහත්තයා කියන එක්තරා ඒ වාතය පිත සෙම කියන කෝපවීම, තුන්දොස් කෝපවීම ඔහු පවසන්නේ එක්තරා විදියකින් අර ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක පදනමක් මත ඉඳලයි. ආවට ගියාට කියන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව. එතකොට මේ යක්ෂ දෝෂ, പ്രേත දෝෂ කියන අමනුස්ස දෝෂ එක්තරා විදිහකින් ඒවා මානසික රෝග වෙන්නත් පුළුවන්. ඒ වගේම ඉතින් අර ගැමි ජනතාව තුළ ඔය කියන ඔය සංකල්පනාවන් එහෙම නැත්නම් ඇදහිලි විශ්වාස අදටත් ඒවා අඩු නැතුව තියෙනවා. එසේම පවතිනවා. පැහැදිලි? ඒවා ඉතින් ඉබේ හට ගන්න දේවල් නෙවෙයිනේ. ඒ නිසා අපට ඒවා ප්‍රතික්ෂේප කරන්නවත්, ඒවා අවඥාවට ලක් කරන්නවත්, ඒවා 100% බොරුය කියන්නවත් අපිට බෑ. නමුත් ඒ වුණාට ගැමියන් තුල තියෙන විශ්වාසය මේ කියන්නේ. පැහැදිලිද? යක්ෂ දෝෂ, പ്രേත දෝෂ වලින් සිද්ධ වෙන ලෙඩ කියලා. ඕක මේ යක්ෂ දිස්තියක්. ඕක මේ පෙරේත දිස්තියක්. අන්න එහෙම කියලානේ කියන්නේ. එතකොට
මෙන්න ලෙඩ හැදෙන්නට හේතු හැටියට ගැමියන් තුල තිබිච්ච සාම්ප්‍රදායික මතය. හැබැයි මේ කතකයා ලොකු මල්ලි පාසලේදී ලබනවා නවීන විද්‍යාත්මක දැනුම, නූතන දැනුම. ඒ තමයි ඇතැම් ලෙඩ රෝග හැදෙන්නේ විස බීජ හා ක්ෂුද්‍ර ජීවීන් නිසා කියන දේ. එතකොට මේ සාම්ප්‍රදායික මතය සහ නූතන විද්‍යාත්මක මතය අතර මේ දරුවා දෝලණය වෙනවා. මේ දරුවා දෝලණය වෙනවා. එතකොට මේ දරුවා කල්පනා කරනවා අර මෙතෙක්කල් අර ගෙදරදී ලැබපු දැනුමද, ඒ කියන්නේ එක්ක වාතය පිත සෙම කෝප වෙලා, එහෙම නැත්නම් යක්ෂ දෝෂ ප්‍රේත දෝෂ නිසා ලෙඩ හට ගන්නවාද, එහෙම නැත්නම් විස බීජ සහ ක්ෂුද්‍ර ජීවීන් නිසා ඇතැම් ලෙඩ රෝග හට ගන්නවාද? ඔන්න ඔහුට ඇති වෙන ගැටලුව. ඒ නිසා එක්තරා විදිහකින් අර සිංහබාහු නාටකයේ තියෙන්නේ නූතනත්වය සහ ගතානුගතිකත්වය, එහෙම නැත්නම් නූතන මතය සහ සාම්ප්‍රදායික මතය අතර ගැටුමනේ. මෙතනත් ඒ බඳු ගැටුමක් මේ කතකයා ලබනවා, මානසිකව අත්විඳිනවා. ඒ නිසා මේක පැහැදිලි කරගන්න ඔහු විශේෂයෙන්ම මේ උත්සාහ කරනවා Tamanගේ මව සමග. නමුත් මව දරන්නේ අර සාම්ප්‍රදායික ආකල්පය. මවගේ තියෙන්නේ සාම්ප්‍රදායික ආකල්පය. නමුත් මේ දරුවා තර්ක කරනවා මව සමග. නේ? මෙතන තියෙන්නේ ඒකයි. බලන්න මේ පරස්පර විරෝධ භාවයෙන් නැතහොත් මෙතන මේ පරස්පර විරෝධ භාවයෙන් මා තුල විමතියක් හටගත්තේ. මේ පරස්පර මත දෙකක්. නේ? මා තුල විමතියක්, ඒ කියන්නේ පුදුමයක් හටගත්තේ මම පාසලේ උගත් කරුණු ගැන අම්මාට කීවේ. පාසලේ ඉගෙන ගත්ත කරුණු ගැන මවට කිව්වා අම්මේ මෙන්න මෙහෙම අපට ඉස්කෝලේ උගන්වනවා. නේ? අලුතෙන් ඉගෙන ගන්න මේ සෞඛ්‍ය විද්‍යාව කියන විෂයේදී අපට කියනවා මේ ලෙඩ රෝග හැදෙන්නේ මේ ඇහැටවත් පේන්නේ නැති නේ ක්ෂුද්‍ර ජීවීන් ඒ වගේම විෂ බීජ නිසායි කියනද. එතකොට මවට තියෙනවා ඒකට වෙනමම ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ අහපු මතයට මවට තියෙනවා ඔන්න ඊට වඩා වෙනස් මතයක් මේ තියෙන්නේ. මව කියනවා ඇහැටවත් නොපෙනෙන සතුන්ට පුළුවන් ද මෙච්චර ලොකු මිනිස් ඇඟකට හානි කරන්න. එහෙනම් මැක්කො මකු නොකන තරමට මිනිස්සුයි කියලා જાතියක් ඉතුරු වේවිය. අම්මා කීවා. බලන කතුවරයා අනවශ්‍ය ලෙස චරිත අපවිදිරියට ගේන්නේ නැහැ. මේ මවගේ චරිතය අපට මේ මෙතන පෙනී සිටින්නේ මේ කෙටි කතාවේ මෙන්න මේ අවස්ථාවේ. මවගේ චරිතය. එතෙක් මේ මවගේ චරිතය නාම මාත්‍රිකවයි තියෙන්නේ. ඒ කියන්නේ අසනීපෙන් ඉන්න අම්මට පුළුවන්ද ඕවා කරන්න. එක තැනකදී අක්ක අහනවා කෙටි කතාව ආරම්භේ. පැහැදිලිද? ඒ වගේම අම්මාත් නංගීත් කුස්සියේ කියලා තව තැනක කියනවා. කුරහන් නඹරන අවස්ථාවේ අර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එන වෙලාව. ඒ හැරුණකොට මවගේ චරිතය කතුවරයා අප ඉදිරියට ගේන්නේ මෙන්න මෙතනදී. ඒ කියන්නේ කතුවරයා අනවශ්‍ය ලෙස මේ චරිත හසුරුවන්නේ නැහැ. අවශ්‍යම තැනකදී විතරක් ඒ චරිත ඉදිරිපත් කරන. ඒක කෙටි කතාවේ සාර්ථක ලක්ෂණයක්. බලන්න මව එන්නේ මෙන්න මෙතනදී. නේ? මව තර්ක කරනවා ඇහැටවත් නොපෙනෙන සතුන්ට පුළුවන් ද මෙච්චර ලොකු මිනිස් ඇඟකට හානි කරන්න. එහෙනම් මැක්කො මකුණු කන තරමට මිනිස්සුයි කියලා જાතියක් ඉතුරු වේවිය. අම්මා කීවා. එතකොට පුතාටත් තියෙනවා තර්කයක්. ඒ කියන්නේ මේ ලොකු මල්ලි එහෙම නැත්නම් කතකයාටත් තියෙනවා තර්කයක්. බලන්න. එහෙමනම් අපිට පෙරේතය කොහොමටවත් පේන්නේ නෑ නෝ. ඔන්න ළමයා අහනවා. දැන් අම්මා කියනවනේ ඇහැටවත් නොපෙනෙන සත්තුන්ට මෙච්චර ලොකු මිනිස් ඇඟකට හානියක් කරන්න බෑ කියලා. එතකොට පුතා තර්ක කරනවා. ඒ කියන්නේ මේ ලොකු මල්ලි තර්ක කරනවා. එහෙනම් අපිට පෙරේතය කොහොමටවත් පේන්නේ නෑ නෝ. දැන් මවටත් ඒකට පිළිතුරක් තියෙනවා. මොකද ඇය ලැබපු අර සාම්ප්‍රදායික දැනුම. ඇහැට නොපෙනුනාට සමහර පෙරේතයෝ ඉන්නවා කඳු පර්වත තරම් විශාල. එක පෙරේත වර්ගයක් ඉන්නවලු ඇඟ පර්වතයක් තරම් විශාල වුණාට කට ඉඳිකටු මලක් තරමට පුංචි. ඔන්න දැන් මේ මවගේ තියෙන සාම්ප්‍රදායික මතය නේ. ඇහැට නොපෙනුනාට සමහර පෙරේතයෝ ඉන්නවා කඳු පර්වත තරම් විශාල. එක පෙරේත වර්ගයක් ඉන්නවලු නේ ඇඟ පර්වතයක් තරම් විශාල වුණාට කට ඉඳිකටු මලක් තරමට පුංචි. පැහැදිලි? ඔන්න ඒ අත්දැකීම. ඇය කියන්නෙත් ඉතින් ඇයට ලැබුණු දැනුමක් නේ සාම්ප්‍රදායික දැනුමක් නේ. එතකොට මේ පුතා තවත් තර්ක කරනවා. ඉතින් මේ සතා නොපෙනෙන දෙයක් ආපුවම ඒ කාපු දේවත් පේන්න එපාය. ඔන්න මේ කතකයා තර්ක කරනවා මවත් සමග. ඉතින් මේ නොපෙනෙන සතා මොකක් හරි පේන කෑමක් කාපුවම අඩුම තරමේ කාපු දේවත් පේන්න එපේ.
ඔන්න එතකොට මවට තියෙනවා ඒකට තවත් මේ උත්තරයක් නේ. පැහැදිලිනේ. මවත් ලේසියෙන් අතාරින්නේ. මව කියනවා පෙරේතයෝ කෑම කන්නේ නෑ. කෑමට දිෂ්ටිය හෙලනවා. එහෙම දිෂ්ටිය හෙලපු කෑම කාපුහම තමයි ලෙඩ වෙන්නේ. ඔන්න මතය. මේ පෙරේතයෝ කෑම කන්නේ නෑ. කෑමට බැල්ම හෙලනවා. එහෙම නැත්නම් දිෂ්ටි හෙලනවා. එහෙම දිෂ්ටිය හෙලපු කෑම අපි කාපුවම තමයි අපට නොයෙකුත් උදරාබාධ, ලෙඩ රෝග අරවා මේවා හැදෙන්නේ කියලා. එතකොට ඒක තමයි අර සාම්ප්‍රදායික නිර්වචනය. එතකොට ඕක වෛද්‍ය විද්‍යාත්මක නිර්වචනය මොකද්ද? කෑම එකක් කොහේ ඇරලා තිබ්බහම විස බීජ මොනවාද මැස්සෝ වහලා ඒ විස බීජ මේ කෑම මත තැම්පත් වෙලා බැක්ටීරියා ක්ෂුද්‍ර ජීවීන් මේ ක්‍රියාකාරීත්වය සිදු වෙලා ඒ කෑම එක අපි නොදැන කෑවොත් නරක් වෙච්ච කෑම එක කෑවොත් අපිට අන්න බඩේ අමාරුව හැදෙනවා. එතකොට අර පෙරේත දිස්තියක් මේ කෑම එකට වැටිලා ඒ කෑම එක කාලා අසනීප වෙනවා කියන නිර්වචනය ඒක අර සාම්ප්‍රදායික නිර්වචනය. වෛද්‍ය විද්‍යාත්මක නිර්වචනය අරක. මේ දෙකේ දෙපැත්තටම යම් අර්ථකථන තියෙනවා. දෙකේම සමානත්වයක් තියෙනවා. පැහැදිලිද? විමතිය මුළුමනින්ම පහ නොවුවත්, ඒ කියන්නේ පුදුමය මුළුමනින්ම පහ වුණේ නැහැ, ඉවත් වුණේ නැහැ. අම්මා කියූ දෙය ඇත්ත වන්නට ඇතැයි මම එවෙලේ සිතුවෙමි. එවෙලේ හිතුවා මේ අම්මා කියපු දේ ඇත්ත වෙන්නේ නැති කාතකින් එහෙම කියලා. එසේ වුවත් පාසලේදී සෞඛ්‍ය පාඩම තවදුරටත් ඉගෙන ගන්නා විට ඒ ඉගෙන ගන්නා කරුණු වඩා සත්‍යයි සිතෙන්නට විය. තවදුරටත් මේ පාසලේ සෞඛ්‍ය පාඩම ඉගෙන ගන්නකොට ඒ ඉගෙන ගන්න කරුණු තමයි වඩා තාර්කික සහ විද්‍යාත්මක කියලා මේ දරුවාට අවබෝධ වෙන්නට පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි මේ දරුවා අර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් නොලද මේ සෞඛ්‍ය පාඩම ඉගෙන ගන්නවා පාසලේ. වැසිකිලි භාවිතයේ වැදගත්කම්, වැසිකිලි භාවිතා නොකිරීමෙන් ඇතිවන ලෙඩ රෝග මේද සම්බන්ධව මේ දරුවා දැනුම්වත් වෙනවා. බලන්න පාසල් අධ්‍යාපනයේ තියෙන වැදගත්කම. හරිද? බලන්න වැසිකිලි පාවිච්චි නොකිරීම නිසා පාචනය, කොලරාව, කොකුපණු රෝගය වැනි ලෙඩ රෝග ඇතිවන බවද කියවින්. ඔන්න පාසලේදී උගන්වනවා. වැසිකිලි භාවිත නොකිරීම නිසා පාචනය, කොලරාව, කුකුපණු රෝගය වගේ රෝග වේගයෙන් දරුවන් අතර, වැඩිහිටියන් අතර පැතිරෙනවා කියන දේ. පාසලේ පෙන්වූ මැජික් හෙවත් නිසල රූපරාමු ප්‍රදර්ශනයකදී 1924 කියලා කියන්නේ අපේ රටේ චිත්‍රපට කලාව තිබුණේ නැහැ. 1934 30 ගණන් වල නිහඬ චිත්‍රපට තිබුණා නැත්තේ නැහැ. නමුත් කතානාද චිත්‍රපටයක් පළමු වරට තිරගත වෙන්නේ 1947. ඔබ දන්නවා මීගමුවේ මිනර්වා නාට්‍ය කණ්ඩායමේ කඩවුණු පොරොන්දුව බ්‍රෝකන් ප්‍රොමිස් එක සිනමාවට නැගෙනවා. එතකොට ඊට පෙර 1924 කියලා කියන්නේ එහෙම චිත්‍රපට කලාවක් අපේ රටේ තිබුණේ නැහැ. එතකොට ඒ යුගය තුල අර මේ ප්‍රක්ෂේපක එහෙම නැත්නම් ප්‍රොජෙක්ටර්ස් ප්‍රක්ෂේපක යොදලා දරුවන්ට මේ ඉංග්‍රීසි ආණ්ඩු කාලේ අර ප්‍රක්ෂේපණ යන්ත්‍ර යොදලා ප්‍රොජෙක්ටර්ස් යොදලා අර ස්ලයිඩ්ස් දාලා එහෙම නැත්නම් අර කදා එහෙම නැත්නම් අර අපි කියන්නේ මේ ඒ ප්‍රොජෙක්ටර් එක ඉස්සරහින් ආලෝකය නිකුත් වෙනවා. ඒ ඉස්සරහින් අර මේ ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එක එහෙම නැත්නම් කදාවෙන් කදාව දාලා අර ආලෝකය හරහා සුදු පැහැති බිත්තියක අර රූප රාමුව පෙන්නනවා. ස්ලයිඩ් එක අයින් කරාම කදාව අයින් කරාම අර රූපේ නැති වෙනවා. ඊට පස්සේ ආයි වෙන රූපයක් දානවා. මේ සකස් කරගත්ත මේ පුංචි වීදුරු ස්ලයිඩ්ස් කදා ඒව දදා අර ඉස්සරහින් අර ආලෝකය විහිදෙනකොට අර බිත්තිය තුල බිත්තියේ අර ඒ රූපය විශාලණය වෙලා පේනවා. ඒතර මේ සඳහා ගොඩක් වෙලාවට පාසල් දරුවන්ට මේ දැනුම ලබා දෙන්නට පාසලේ මේ සුදු පැහැති බිත්තියක් තෝරගෙන සමහරක් වෙලාවට රාත්‍රී කාලවල මේ මැජික් පෙන්වීම සිද්ධ කරා. ගමේ මිනිස්සු එක හැඳින්වුවේ මැජික් පෙන්නනවායි කියලා. මැජික් ලාම්පුව මැජික් පෙන්නනවායි කියලා කිව්වා. ඒ කියන්නේ අර ඒ ආලෝකය හරහා අර රූපයක් තිරේ අර මේ සුදු පැහැති බිත්තියේ දිස් වෙනවා. ඒක තමයි නිසල රූපරාමු ප්‍රදර්ශනය කියලා කියන්නේ. ඒ කාලේ කොහොමත් මේ විදුලි බලය තිබුණ නැහැ. ඒ නිසා ගොඩක් වෙලාට අර මේ මොනවාද අපි කියන්නේ මේ ප්‍රොජෙක්ටර් එක එහෙම නැත්නම් ප්‍රක්ෂේපකය සමහරකට අතින් කරකවන්නට ඕනේ වේගෙන්. ඒ අතින් කරකවනකොට තමයි අර ඇතුලේ තියෙන ඩයිනමෝව කැරකිලා අර විදුලි ආලෝකය අර බිත්තියට වදින්න ගන්න. පැහැදිලිද? එතකොට ඒ හරහා තමයි අර රූපරාමු පෙන්වන්නේ. ඉතින් දරුවන් හරි ආසයි ඒ දෙයට. හැබැයි පෙන්වුවේ
මේ හිතකර දේවල් නෙමෙයි. කියන්නේ මේ මොනවාද මනස සංසුන් වන දේවල් නෙමෙයි පෙන්වුවේ. අර රෝගීන් අර මේ විවිධ කොකුපණු රෝගය පැතිරෙන හැටි, ඒ වගේම කොකුපණු රෝගී කෙනෙකුගේ මල පහවල ඒ කොකුපණුවන් සිටින හැටි, ඒ වගේම ඒ නිවැරදිව වැසිකිලි භාවිතය පිළිබඳ ඒ රූප රාමු සකස් කරලා තිබුණා. පැහැදිලිද? එතකොට මෙතන කියන්නේ අන්නේ අවස්ථාව. පාසලේ පෙන්වූ මැජික් හෙවත් නිසල රූප රාමු ප්‍රදර්ශනයකදී කොකුපණු රෝගීන්ගේ අසූචි මාර්ගයෙන් කොකුපණු රෝගයේ පැතිරෙන ඡායාරූප දක්නට ලැබීමෙන් මේ අදහස වඩාත් තහවුරු විය. පැහැදිලිද? එතකොට මේ දරුවන්ට මේ දැනුම ලැබෙනවා. ඒ වගේම ඉතාමත් පැහැදිලි වෙනවා මේ පාසල් දරුවන්ට වැසිකිලි භාවිතයේ ඇති වටිනාකම පිළිබඳව. පැහැදිලිද? එපමණක් නොව වැසිකිලි පාවිච්චිය අර්ථවත් ක්‍රියාවකයිදී ඒත්තු ගැන්වීම. ඒ කියන්නේ වැසිකිලි භාවිතය අර්ථවත් ක්‍රියාවක් කියලා පාසල හරහා මේ දරුවන්ට අවබෝධ කෙරෙව්වා. ඒත්තු ගැන්විනි කියන්නේ ඒක. අවබෝධ කෙරෙව්වා. පැහැදිලි ඇති කියලා හිතනවා. ඊට පස්සේ කියනවා පාසලේ මේ දරුවන් මේ වැසිකිලි භාවිතයේදී ලැබපු අත්දැකීම්. බලන්න අප පාසලේ වැසිකිලියක් හා කැසිකිලියක් තිබූ නමුත් වැසිකිලිය කියලා කියන්නේ මල පහ කිරීම සඳහා, කැසිකිලියක් කියලා කියන්නේ මුත්‍රා කිරීම සඳහා. අප පාසලේ වැසිකිලියක් හා කැසිකිලියක් තිබූ නමුත් මම කවදාවත් වැසිකිලිය ප්‍රයෝජනයට ගෙන නැත්තිම්. වැසිකිලිය ප්‍රයෝජනයට අරගෙන නැහැ. අවශ්‍යතාවක් ඇති වූ විට පවා ගෙදර එනතුරු තද කරගෙන සිටියෙමි. එකල දරුවන් එසේ වෙනත් ළමයින්ද මෙහි යනු මා දැක නැත. ඒ කියන්නේ පාසලටම එකම එක වැසිකිලියක් තියෙන්නට ඇත්. ඒකත් ගොඩක් වෙලාවට ඉබි අතුරු දාලායි තියෙන්නේ. හැම කෙනාටම පාවිච්චි කරන්න බැරි වෙන්නේ. පැහැදිලිනේ? ඉස්සර එහෙමයි ගමේ පාසල් වල. කැසිකිලියක් තිබිලා තියෙනවා. මුත්‍රා කිරීම සඳහා තිබිලා තියෙනවා තැනක්. එහෙයින් එය ගුරුවරුන්ට පමණක් සීමා වූවක් ලෙස සැලකීමෙහි වරදක් නැත. විවේක කාලයේ සීනුව නාදවත්ම අප රංචුව පිටින්ම දුවගෙන ගියේ මූත්‍රා කිරීම සඳහා කැසිකිලිය වෙතට. එච්චරයි. පැහැදිලිද? මහා ලොකු ශිෂ්‍ය සංඛ්‍යාවක් මේ පාසලේ සිටින්නෙත් නැතුව ඇති. පැහැදිලි? ඒ නිසා මුත්‍රා කිරීම සඳහා කැසිකිලිය වෙත දුවගෙන ගියත් අර වැසිකිලිය භාවිතා කරලා නැහැ කියලා කියනවා කවදාවත්. දැන් ඔන්න මේ කතකයාට එහෙම නැත්නම් මේ ලොකු මල්ලීට මේ වැසිකිලිය භාවිතා කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව ඒත්තු යන්නට හේතු වන හේතු සාධක මෙතන කීපයක් කියලා තියෙනවා. ප්‍රධානතම හේතු සාධකය තමයි මේ පාසලෙන් ඔහු ලබන දැනුම. පැහැදිලිද? පාසලෙන් ඔහු ලබන දැනුම ප්‍රධානතම දේ. වැසිකිලි පාවිච්චි නොකිරීම නිසා පාචනය කොලරාව කොකුපණු රෝගය වැනි ලෙඩ රෝග ඇතිවන බවද කියවිනි. ඔහු ලබන දැනුම, පාසලෙන් ඔහු ලබන දැනුම. ඒ වගේම වැසිකිලි පාවිච්චිය අර්ථවත් ක්‍රියාවකයිද ඒත්තු ගැන්විනි. ප්‍රධානතම දේ ඔහු පාසලෙන් ලබන දැනුම. ඊළඟට තව හේතු කාරණා තිබුණා. ඒ තමයි ඔහු කල්පනා කළා මේ දේ. පැහැදිලිද? මේ කතකයාට එහෙම නැත්නම් ලොකු මල්ලිට කල්පනා වෙනවා මෙච්චර මේ වියදමක් දරලා මහන්සි වෙලා මේ වැසිකිලිය හදලා මේක ලස්සන්ට තියාගෙන ඉන්නවා. අනිත් එක නංගී මල්ලී ඒක පාවිච්චි කරන්නේ සෙල්ලම් කඩ දාන්න, සෙල්ලම් බත්තු යන්න. දැන් කාලෙකදී නංගී මල්ලී වුණත් අර පාසල් වැඩ පටන් ගත්ත නිසා සමහරක් වෙලාට පාසල් යන වයසේ හිටියද දන්නෙත් නෑ මේ නංගී මල්ලී කොහොම හරි මේ නංගී මල්ලී දැන් සෙල්ලම් කඩ දැමීම වුණත්, සෙල්ලම් බත්ති වීම වුණත් මේ වැසිකිලිය තුල කරන්නේ නෑ. දැන් වැසිකිලිය ටික ටික අර ඇතුළ ටිකක් මේ ජරාවාස වේගෙන එනවා. ඉතින් කල්පනා කරනවා මෙච්චර මේ සල්ලියක් වියදම් කරලා මේ වැසිකිලියක් හැදුවට මේ විය පැහැදම් කොට මහන්සි වී වැසිකිලියක් තනා අලංකාරය සඳහා තබා ගැනීමේ තේරුම කුමක්ද? මේ ලස්සනට මේක තියාගෙන ඉඳලා වැඩක් නැහැනේ. කැලෑ රොදට වදිද්දී වරක් දෙකක්ම පයට දැනුණු පිළිකුල් ස්පර්ශය මතක් වන විට හිරිකිතයක් ඇති කරලයි. ඒ කියන්නේ මේ දරුවට උනත් මේ සෙරෙප්පු නැතිව මේ කැලෑ රොදට මේ ගමන් කරද්දි අර කොළරොඩු අතර වැහිලා මේ වෙනත් අයගේ මල පහ පෑගිලා තියෙනවා. එතකොට ඒ ලැබපු ඒ අප්‍රසන්න අත්දැකීම නේ පැහැදින්නේ. හිරිකිතයක් ඇති කරලා යනවා. පිළිකුල් සහගත බවක් ඇති වෙනවා. ඒ වගේම තව අදහසක් තිබුණා. ඒ තමයි මේ හැරෙන්නට අලුත් භාණ්ඩයක් භාවිතයට ගැනීමට කෙනෙකු තුල ඇතිවන ආශාවට සමාන ආශාවක්ද මා තුල ඇත. කොහොමත් ඒක දරුවන් තුල තියෙනවා. අලුතින් දෙයක් ඉස්සෙල්ලාම පාවිච්චි කිරීමට ඇති කැමැත්ත පෙළඹවීම. ඒ නිසා පාසලෙන් ලැබපු විද්‍යාත්මක දැනුම, සෞඛ්‍ය විද්‍යාත්මක අවබෝධය, ඒ වගේම වැසිකිලියක් හදලා වියද පැහැදම් කරලා වැසිකිලියක් හදලා නිකන් තබා ගැනීම ඇති තේරුම මොකක්ද කියලා ඔහුට අවබෝධ වෙනවා.
ඒ වගේම කැලෑ රොදට පිවිසෙද්දී වරක් දෙකක්ම දැනුණු මේ පිළිකුල් ස්පර්ශය, ඒ කියන්නේ පෑගුණු මේ සිදුවීම් ඔහුට මතක් වෙනවා. අප්‍රසන්නයි. නමුත් වැසිකිළිය භාවිත කරද්දී ඒ තත්ත්වේ නැහැ. අනිත් අයගේ ඒවා පෑගෙන්නේ නැහැ. ඒ වගේම අලුතින් භාණ්ඩයක් භාවිත කිරීමේ ආසාවකුත් මේ දරුවට ඇති වෙනවා. ඒ නිසාම ඔහු පළමු පියවර තබනවා පවුලේ සමාජිකයන් අතුරෙන් මේ වැසිකිළිය භාවිතා කරන්නට. එතකොට මේ පටබැඳිගේ හේරත්ගේ පවුලෙන් පළමු පියවර තබන්නේ මෙන්න මේ කතකයා. එහෙම නැත්නම් මේ ලොකු මල්ලි. බලන්න. මුලින්ම මා වැසිකිළිය පාවිච්චියට ගත්තේ ගෙදර කාටවත් නොදැනෙන පරිදිය. හොරෙන්. මල්ලි හෝ නංගි එහි නොගොස් කොළරොඩු විසිරී තරමක් අපිරිසිදු වී තිබීමද මට පහසුවක් විය. මොකද අර කැලෙත් ටිකක් අර කොළරොඩු ගතිය මේ වැසිකිළිය තුලත් තිබුණා. අර නංගි මල්ලි සෙල්ලම් කඩ දාලා එතනදී පාවිච්චි කරපු ගස්වල කොලාතු අරව මේවා දාලා තිබිච්ච නිසා අර වැසිකිළියේ පොළව පොඩ්ඩක් අපිරිසිදු වෙලා තිබුණා. ඒක මේ දරුවට අර කැලෑවේදී ලබන අත්දැකීමට හා සමාන හැඟීමක් දැනුණු නිසා මේ දරුවට මේ වැසිකිළිය පාවිච්චි කිරීම අපහසුයක් වුණේ නැහැ. එය පහසුවක් වුණා. වැසිකිළිය ප්‍රයෝජනයට ගත්තත් ජලය සඳහා එදිනද මම ඇල පාරට ගියේ. මේ කියන්නේ වතුර පනිට්ටුවක් අරගෙන වැසිකිළියට ගියේ නෑ. වැසිකිළිය පාවිච්චි කළා මල පහ කිරීමට. නමුත් සේදීමේ කටයුත්ත සඳහා සුපුරුදු පරිදි ඇල පාර වෙත ගිහිල්ලා තියෙනවා. ගොස් වෙල්යායේ උඩ යට බලා, ඒ කියන්නේ වෙල්යායේ ඈතයි මෑතයි බලලා අර ඇල පාරේ එතනම වාඩි වෙලා තියෙනවා. කිසිවෙකුට පෙනෙන්නට නොසිටියෙන් එතනම වාඩි වූයේ. දැන් ඔහු මේ ලැබපු අත්දැකීම ඔහුට තනිකර හිතේ තබා ගන්නට බෑ. ඔහු ලැබපු අත්දැකීම තනියම ඔහුට හිතේ තද කරගෙන ඉන්නට බෑ. ඒ නිසා ඔහු මේක බෙදා ගන්නවා ඔහුගේ බාල මල්ලී සමග, ඒ කියන්නේ පොඩි මල්ලී සමග. බලන්න. කෙසේ වුවද මෙය මටම තනිකර තබා ගැනීමට තරම් බර වැඩි අත්දැකීමක් විය. පිට යහළුවෙකුට එය නොකිය හැකිය. මේ පිට යාළුවෙකුට ඒක කියන්න බෑ. එතකොට ඇයි බං උඹලා දැන්ද ඔය වැසිකිළිය පාවිච්චි කරන්න කියලා. මොකද මේ පටබැඳිගේ හේරත්ලා වැනි පවුල් වල අය කීප දෙනෙක් හැරුණකොට ඒ ගම් ප්‍රදේශයේ බොහෝ දෙනා ඒ වෙනකොට තමන් හදාගත්ත වැසිකිළි පාවිච්චි කරන්න පටන් අරන් තිබුණා. නමුත් මේ පටබැඳිගේ හේරත්ලා වගේ පවුල් වල අය තමයි ඒ වෙනකනුත් මේ වැසිකිළිය ලස්සනට නිකන් සුදු වලියෙක් වගේ තබාගෙන හිටියේ. හන්නේ ප්‍රදර්ශන භාණ්ඩයක් වගේ තබාගෙන හිටියේ. ඒ නිසා මේ දන්න අඳුරන යාළුවෙකුට කියන්නත් බෑ. එතකොට ඒ යාළුවා hina වෙයි. ඇයි බං උඹලා දැන්ද ඔය වැසිකිළිය පාවිච්චි කරන්නේ? ඒ නිසා ගෙදරින් නුවද කිව හැක්කේ මල්ලීට පමණක. මල්ලී මා සිතූ තරම් විශ්වාසවන්තයෙක් නොවී. මොකද මල්ලිට කිව්වා විතරයි මල්ලිට එකපාරට පුදුම හිතුණා. අයියා මටත් හොරෙන් වැසිකිළිය පාවිච්චි කරලා. එතන ඇති උනේ ඊර්ෂ්‍යාවක්. බලන් ගියාම මේ පවුලේ දරුවන් අතර තිබිලා තියෙනවා මේ වැසිකිළිය භාවිතා කිරීමේ අවශ්‍යතාව. උවමනාව. හැබැයි කිසි කෙනෙක් ඒකට මුල් පියවර තැබුවේ නැහැ. ඒ මුල් පියවර තබන්නේ අර පාසලෙන් ලැබපු අධ්‍යාපනයත් සමග මේ කතකයා එහෙම නැත්නම් ලොකු මල්ලි. එතකොට හැමෝම හිතේ කියාගන්න බැරි ආසාවකින් ඉඳලා තියෙනවා මේ වැසිකිළිය පාවිච්චි කරන්න. හැබැයි හැමෝන්ටම කලින් එය පාවිච්චි කරන්නේ මේ කතකයා. ඒ නිසා මල්ලිටත් ඇති වෙනවා ඊර්ෂ්‍යාවක්. Tamanට කලින් අයියා වැසිකිළිය පාවිච්චි කරලයි කියලා. නේ? අම්මේ යයි කට පුරවගෙන ඔහු කුස්සිය දෙසට දුවන්නට සූදානම් විය. මම අතින් අල්ලා ඔහු නතර කළෙමි. ඕක ඔය තරම් අඬබෙර ගහන්න දෙයක් නෙවෙයි. දැන් කවුරුත් කැලෑ ගානේ රින්ගන්නේ නැහැ. මම කිව්වේ. මේ කිව්වා ඕක ඔය තරම් අඬබෙර ගහන්න දෙයක් නෙවෙයි. අපොස සාමාන්‍ය පිළි විභාගයට මේ වගේ තැනක් වුණත් එන්න පුළුවන්. මොකද අපිට එකවරම වැටහෙන්නේ නැහැ මේක කොහෙන් ගත් එකක්ද කියලා. මේක කියන්නේ ලොකු මල්ලි. එහෙම නැත්නම් කතකයා. කතකයා හැවත් ලොකු මල්ලි. කියන්නේ පොඩි මල්ලිට. නේ? ඕක ඔය තරම් අඬබෙර ගහන්න දෙයක් නෙවෙයි. දැන් කවුරුවත් කැලෑ ගානේ රින්ගන්නේ නැහැ. මම කිව්වේ. අම්මාට නොකීවත් ඔහුටද එය තනිව රැකගත හැකි රහසක් නොවිය. මල්ලි අම්මට එකපාරට මේක කියන්න ගියේ නෑ මවට. නමුත් ඒ වුණාට මල්ලිටත් මේක තනියම තබාගත හැකි රහසක් උනේ නෑ. ඒ නිසා මල්ලි මොකද කරේ? නංගිට කිව්වා. නංගිට කිව්වහම නංගි කෙලින්ම ගිහිල්ලා අක්කගේ කනේ තිබ්බා. තැබුවා. මේ තින්. ඔහු ඒ නංගිට කියා තිබින. නංගි ඒ අක්කාගේ කනේ තැබුවාය. ඉවරයි. ඒ වගේම නංගිට තරහත් ගිහිල්ලා තියෙනවා. මේ බලන්න මේ පවුලේ සමාජිකයන් අතර සමාජිකාවන් අතර තරඟයක් තිබිලා තියෙනවා.
ඊර්ෂ්‍යාවක් ඇති වෙලා තියෙනවා. එයා කොහොමද පාවිච්චි කරන්නේ අපිටත් කියන්නේ නැතුවනේ. මේ දැක්කනේ. එයාට විතරක් මොකද? මමත් හෙට යනවා. නංගී තර්ජනයද කළාය. ඒ කියන්නේ මේ හැමෝන්ටම තිබුණේ මේ දරුවන්ට තිබුණේ මේ එක තමයි කියන්නේ උමනාව තමයි මේ වැසිකිළිය කොහොම හරි පාවිච්චි කිරීම. ඒ නිසා මේ ඒකට මුල් පියවර තබන්නට බැරුවයි හිටියේ. නංගිටත් ඒ උවමනාව තදබල ලෙස තිබිලා තියෙනවා නේ. යාට විතරක් මොකද? මමත් හෙට යනවා. නංගී තර්ජනයද කළාය. උඩහ ගෙදර ගුණවතීලා අපට හැමදාම hina වෙනවා. කක්කුස්සියක් හදාගෙන පෙනුමට තියාගෙන ඉන්නවයි කියලා. ඔන්න දැන් මේ අර මෙච්චර කාලයක් හිතේ තිබිච්ච දේවලුත් දැන් එළියට එනවා නේ. නංගි කියනවා උඩහ ගෙදර ගුණවතීලා. දැන් ඔහොමනේ ගම්වල පන්සල් ලං ගෙදර සුගතා. උඩහ ගෙදර ගුණවති. වෙලේ ගෙදර සුගුණවති. ඒ විදියටනේ. උඩහ ගෙදර ගුණවතීලා අපට හැමදාම hina වෙනවා. කක්කුස්සියක් හදාගෙන පෙනුමට තියාගෙන ඉන්නවා කියලා. ඔන්න දැන් අර අදහස් දැන් එනවා එළියට ටික ටික. පසුදින උදේ නංගී වෙනදාටත් කලින් ගෙයින් දොරට බැස්සාය. ගෙයින් දොරට බැස්සාය කියලා කියන්නේ මේ ශරීර කෘත්‍ය සිදු කිරීම සඳහා. හැබැයි නංගි ගියේ නෑ කැලෑවට. මොකටද කැලෑවට යන්නේ? පනිට්ටෝකුත් අරගෙන නංගි කෙලින්ම ගියේ කොහෙටද? වැසිකිළියට. වැදිලා දඩස් ගාලා දොරත් වහගෙන. හරියට පුරුදු තැනැත්තියක් වගේ නේ. පසුදින උදේ නංගී වෙනදාටත් කලින් ගෙයින් දොරට බැස්සාය. වතුර පනිට්ටුවක් පුරවා ගත්තෑ. වැසිකිළියට වැදී දොර වසා ගත්තාය. දැන් මේ පවුලේ සමාජිකයන් අතර තරඟයක් තියෙන මේ වැසිකිළිය භාවිත කිරීම පැහැදිලිනේ. එදිනම මල්ලීත් දිනකින් දෙකකින් අක්කාත් අම්මාත් අනුකරණය කළා නේ. අනුකරණය කළා. හැබැයි තාත්තාට මේ පුරුද්ද එකවර ඇති කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. තාත්තට අර කැලෑවට යන පුරුද්ද නැති කරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අලුතෙන් වැසිකිළිය භාවිත කිරීමේ පුරුද්ද ඇති කරගන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ. යම් කාලයක් යනකොට තමයි තාත්තා ඒ පුරුද්දට යොමු වෙන්නේ. හැබැයි මෙතන ලස්සන්ට මේ කෙටි කතාව අවසන් කරලා තියෙනවා. ඒ අනුව පටබැඳිගේ හේරත්ලාගේ පවුලේ සියලු දෙනා වැසිකිළි භාවිතයට යොමු වෙනවා. හැබැයි ඒ වැසිකිළි භාවිතයට යොමු වීමේදී මුල් පියවර තබන්නේ මෙන්න මේ කතකයා. එහෙම නැත්නම් මේ ලොකු මල්ලි. බලන්න. තවත් කාලයක් තිස්සේ පෙර සිරිත අනුගමනය කළේ තාත්තා පමණකි. ළමයින් ලොකු වී ගෙදර දොරේ වියදම් වැඩි යත්ම කැලෑව කුඩා වන්නට විය. ඒ සමගම නිතර ප්‍රයෝජනයට ගැන්ම නිසා වැසිකිළියද ජරා ජීර්ණ වී ඉන් සිහින් දුගඳක්ද හමායේ. දැන් අපය හඳුන්වන්නේද වැසිකිළිය කියා නොව කක්කුස්සිය යනුවෙන්. දැන්නේ තාත්තාට වුවද ප්‍රයෝජන ගැනීමට අසීරු නොවන ස්ථානයක් වී ඇත. එහෙයින් ඔහු එහි යන නමුත් පැරණි ඇබ්බැහිකම්වල නෂ්ටාවශේෂයක් හැටියට ඉන් අනතුරුව වත්ත පහළ දියපාර වෙත යයි. එතකොට බලන්න කියනවා දැන් කාලයක් ගත වෙලා දරුවෝ ලොකු මහත් වෙලා කැලෑව ටික ටික කැපෙනවා. ගස් ඕන වෙනවා විකුණන්න. සමහරක් වෙලාවට ගෙවල් හැදෙනවා. පොඩි කෑල්ලක් කැලෑවේ විකුණන්න. ඒ කියන්නේ අදාළේ කැලෑව අයිති අය විකුණන්නට ඇති. ඒ විදිහට ටික ටික මේ කැලෑව කුඩා වෙනවා. ගෙවල් හැදෙනවා. මේ ළමයින් ලොකු වී ගෙදර දොරේ වියදම් වැඩි යත්ම කැලෑව කුඩා වන්නට විය. ඒ සමගම නිතරම ප්‍රයෝජනයට ගැනීම නිසා වැසිකිළියත් ජරා ජීර්ණ වෙලා සිහින් දුගඳකුත් හමාගෙන එනවා අනිවාර්යයෙන්. මොකද වල කක්කුස්සිනේනේ. දැන් අපේ හඳුන්වන්නේද වැසිකිළිය කියා නොව කක්කුස්සිය යනුවෙන්. දැන් මේ තාත්තාට වුවද ප්‍රයෝජනයට ගැනීමට අසීරු නොවන ස්ථානයක්. මොකද දැන් ඒක අපිරිසිදු වෙලා කාලාන්තරයකට පස්සේ. එහෙයින් ඔහු එහි යන නමුත් ඒ කියන්නේ තාත්තත් පසුව මේ වැසිකිළිය පාවිච්චි කරන්න පටන් ගත්තා. හැබැයි අර පරණ පුරුද්දේ නෂ්ටාවශේෂයක්. ඒ කියන්නේ පරණ ඇබ්බැහිකම් වල ඉතුරු වෙච්ච දෙයක් හැටියට ඉන් අනතුරුව තාත්තා අර සෝදා ගැනීමේ කටයුතු සඳහා පවිත්‍රතා කටයුතු සඳහා වත්ත පහළ දිය පාර වෙත යනවා. මේ හුදෙක් කෙටි කතාවක් පමණක්ම නෙවෙයි. මෙය අපේ මේ ජන වංශය එහෙම නැත්නම් අපේ මේ ශ්‍රී ලාංකේය ජන සමාජයේ එක්තරා හැරවුම් ලක්ෂයක් එහෙම නැත්නම් සන්ධිස්ථානයක් නියෝජනය කරන කෙටි කතාවක් හැටියට අගය කරන්නට පුළුවන්. ඒ මොකක්ද? ශරීර කෘත්‍ය සිදු කර ගැනීම සඳහා කැලෑ භාවිතා කරපු ජනතාව ක්‍රමයෙන් වැසිකිළි භාවිතයට හුරු වුණු හැටි. හැබැයි අපි අදටත් සිහි කරන්නට ඕනේ
මෙම කෙටි කතාවට පාදක වෙන යුගය අවසන් වෙලා වසර 100කට ආසන්න වුණත් අදටත් සමහරක් ගම්වල අසරණ ජනතාවට සුදුසු සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් වැසිකිලි කැසිකිලි පහසුකම් නැහැ. පාසල් වලට වැසිකිලි කැසිකිලි පහසුකම් අදටත් නැහැ. එතකොට අවුරුදු 100කට ලං වෙන්න මේ කතාව සිදු වෙලා අවුරුදු 100ක් ගත වුණත් සමහරක් විට අපි තවමත් මේ තැනම නතර වෙලා ඉන්නවා ශ්‍රී ලංකාවක් හැටියට. එහෙම දෙයක්ුත් මේකේ තියෙනවා. අපිට දුක්බර යථාර්ථයක් අපිට ඒ විදිහට කතා කරන්නට පුළුවන්.